හරි මම එතකොට කිව්වේ අපනෑන සහනන නිලධාමීති භාවිතාවෙන් ලීකිවිලිවලට තමයි අපි යන්න දැන් තුරත් මුලින්ම පටන්ගම්මු අපනෑන බලපත්‍රේ අපනෑන බලපත්‍රයක්කන්ට මේක ලියාගම් අපනෑන බලපත්‍රය කියන්න මොකක්ද කියලා හරි අදාළ බාණ්ඩ වර්ගය අපනෑනේ කිරීමට අදාළ බාණ්ඩ වර්ගය අපනෑනේ කිරීමට අවස්ථාව ලබා දෙමින් අදාළ බාණ්ඩ වර්ගය අපනයනය කිරීමට අවස්ථාව ලබා දෙමින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලියවිල්ලයි ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලියවිල්ලයි එතකොට ඔයා අපනයන බලපත්‍රය ලබාගන්න ඔයා මේක පිටරට යවන්ඩ ලියවිල්ල ලබාගන්නට ඕනි ඔයා ප්‍රජිස්ට වෙන්නට ඕනේ වා බලපත්‍රය ලබාගන්නට ලයිසන්ය ලබාගන්නට ඕනි මෙන්න මේක තුර අදාළ බාණ්ඩ වර්ගය අපනයනය කරන්නට අවස්ථාව ලබා දෙමින් වාට ආනයන පාලන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව තමයි මේක ලබා දෙන්නේ අන්න එක හයිලයිට් කරලා තියාගන්න ඒක හයිලයිට් කරලා තියාගන්න ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලියවිල්ලයි එක හයිලයිට් කරලා තියාගන්න උතන වැදගත්වෙන්නේ ඒක MCQ වල අහනවනම් අහන්නේ අපනයන බලපත්‍රය නිකුත් කරන්නේ කවුද කොහෙන්ද එතකොට අපනයන බලපත්‍රය ලබාගන්නට ඕනේ කියලා පට බාණ්ඩ ටිකක් නියම කරලා තියෙනවා බාණ්ඩ ටිකක් එතකොට ඒක නියම කරලා තින්නෙත් මෙන්න මේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන්ම තමයි එතකොට ඔයා ඒ බාණ්ඩ ටික යවන්න ඔයා මේක ලබාගන්නට ඕනේ ඊට කලින් ඔයා හිතන්නවා තේ යවන්න ඉන්න කියලා තේ වගේ දේවල් යවනවනම් ශ්‍රී ලංකාව තේ සංවර්ධන මණ්ඩලේ තේ සංවර්ධන මණ්ඩලෙන් ඔයා මේක ගන්නට ඕනේ තේ මණ්ඩලෙන් ඔයා ගන්නට ඕන ලියුමක් ලෙටර් එකක් වගේ මම තේ යවනවා මම මෙහෙම තේ නිෂ්පාදනය කරනවා මෙන්න මේ මගේ ආයතනයේ මෙහෙම කියලා ඔයා තේ නිෂ්පාදනය කිරීම පිළිබඳව තේ මණ්ඩලයේ රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තේ මණ්ඩලයෙන් වට ලියුම දෙනවා. ඔයා මේ ලියුම අරගෙන එනවා ශ්‍රී ලංකා අපනයන සහ ආනයන පාලන දෙපාර්තමේන්තුවට. අපනයන සහ පාලන දෙපාර්තමේන්තුවට. එතනින් තමයි අර ලෙටර් එක බලලා තේ මණ්ඩලයෙන් ඔයාට දීපු ලෙටර් එක බලලා ඔයාට මෙන්න අපනයන බලපත්‍රය ලබා දෙනවා මෙයා. පිටරට යවන්න ඔයාට අවශ්‍ය ලයිසන් එක ලබා දෙනවා. රබර් සංවර්ධන මණ්ඩලයෙන් ඔයා රබර් නිෂ්පාදනය කරන කෙනෙක් ඔයා එතකොට රබර් සංවර්ධන මණ්ඩලයේ ඔයාගේ ආයතනය රෙජිස්ටර් කරලා තියෙන්නට ඕනේ රෙජිස්ටර් කරලා එතකොට ඔයා ගිහිල්ලා රබර් සංවර්ධන මණ්ඩලයට කියනවා සර් මේ මට මෙහිම බයස්ලා ටිකක් හම්බෙලා ඉන්න ඇමරිකාවේ මට මේ බාණ්ඩ ටික යවා ගන්නට ඕනේ මම මොකද්ද කරන්නට ඕනේ එතකොට රබර් සංවර්ධන මණ්ඩලයෙන් ඔයාට ලෙටර් එකක් දෙනවා ලෙටර් එකක් ඉෂුව කරනවා මෙයා රබර් නිෂ්පාදනය කරන කෙනෙක් මෙන්න මේ ආයතනය යටතේ අපේ දෙපාර්තමේන්තුවේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙක් කියලා වල ලෙටර් එකක් දෙනවා. ඔයා මේක අරගෙන යනවා. හරිද? ඔයා මේක අරගෙන යනවා අපනයන පාලන සහ ආනයන පාලන දෙපාර්තමේන්තුවට එතනට ගිහිල්ලා ඔයා මේක දුන්නාම එයාලා ඔයාට ලයිසන් එක දෙනවා. එයාලා ඔයාට ලයිසන් එක දෙනවා. එතකොට පොල් මැණික් මේ දේවල් වලටත් ඕකම තමයි වෙන්නේ. මේ දේවල් වලටත් ඕකම තමයි වෙන්නේ. හරිද? එතකොට ඒ වගේ අදාළ ආයතනෙන් ඔයාට ලෙටර් එක අරගෙන ගිහිල්ලා ඔයා මේක ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට දුන්නාම එයා තමයි ඔයාට මේ අපනයන ලයිසන් එක අපනයනය කරන්න ඔයාට සහතික එහෙම නැත්නම් බලපත්‍රය ඔයාට ලබා දෙන්නේ මෙන්න මේ ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවෙන් ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා ප්‍රභවස්ථාන සහතිකයේ ඊට පස්සේ හම්බ වෙනවා
ප්‍රභවස්ථාන සහතිකේ ලියන්න. සහ මේක වැදගත් එකක් ඈ මේක නම් පොඩ්ඩක් මාක් කරලා තියාගත්තට කමක් නැහැ මේ ප්‍රභවස්ථාන සහතිකේ. නැව්ගත කරන ලද භාණ්ඩ නැව්ගත කරන ලද භාණ්ඩ නැව්ගත කරන ලද භාණ්ඩ අපනයනය කරන රටේම නිපද වූ බව නැව්ගත කරන ලද භාණ්ඩ අපනයනය කරන ලද රටේම නිපද වූ බව හරිද නැව්ගත කරන ලද භාණ්ඩ අපනයනය කරන රටේම නිපද වූ බව සහතික කරමින් පිළිගත් ආයතනයක් විසින් නිකුත් කරන ලියවිල්ලයි නැව්ගත කරන ලද භාණ්ඩ අපනයනය කරන රටේම නිපද වූ බව අපනයනය කර නැව්ගත කරන ලද භාණ්ඩ අපනයනය කරන රටේම නිපද වූ බව සහතික කරමින් පිළිගත් ආයතනයක් විසින් නිකුත් කරන ලියවිල්ලයි. හරිද මේක නිකුත් කරන්නේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයෙන් තමයි මේක නිකුත් කරන්නේ. වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයෙන්. හරි. ඒක නිකුත් කරන්නේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයෙන්. එතකොට මේකේ තියෙන වැදගත්කම ගත්තාම තීරුබදු සහන ලබා ගැනීම සඳහා මේ ලබා ගැනීමේ මුල්ටන් සහතිකය නිපන් රටේ සහතිකයන් නම් වලින් හඳුන්වනවා. අන්නේ නම් දෙකක් පොඩ්ඩක් ඉරක් දාලා තියාගන්න. නිපන් රටේ සහතිකයේ මුල්ටන් සහතිකය මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ තීරුබදු සහන ලබා ගැනීමට. තීරුබදු සහන. ඒතකොට තීරුබදු සහන ලබා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් හිතන්න ඔයා දන්නවා අපිට අර GSP plus මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් එක එක සහන තියෙනවා. දැන් GSP එහෙම ගත්තොත් එහෙම ලංකාවේ ඉඳන් GSP plus එක ලංකාවේ ඉඳන් යුරෝපා සංගමයේ රටවල් වලට ප්‍රංශය එංගලන්තය ඔය වගේ රටවල් ටිකට යවන භාණ්ඩවලට මෙයා අපෙන් මේ තීරුබදු අය කරන්නේ නැත. දැන් තීරුබදු කිව්වහම සාමාන්‍යයෙන් ඔයා දන්නවා ලංකාවේ ඉඳන් පිට රටකට අපනයනය කරනවා නම් ලංකාවේ ඉඳන් මම ඇමරිකාවට ඇඟලුම් යවනවා නම් ලංකාවෙන් අපි යවන භාණ්ඩවලට ටැක්ස් එකක් ගහන්නේ නෑනේ. ලංකාවෙන් ටැක්ස් එකක් ගහන්නේ නෑ යවන භාණ්ඩවලට. හැබැයි ඔයා හිතන්න ඔයා ජපානයේ ඉඳන් ලංකාවට කාර් ගෙන්වනවා කියලා. ජපානයේ ඉඳන් ලංකාවට කාර් ගෙන්වනවා. එතකොට ඒ ආනයන මත ටැක්ස් එකක් ගහනවනේ. ඒ ආනයන මත ලංකාවේ අපි ටැක්ස් එකක් ගහනවනේ. හරි. අන්න ඒ වගේ
ඔයා ලංකාවේ ඉඳන් ඇමරිකාවට බාණ්ඩ ටිකක් යවද්දි ලංකාවේ ඉඳන් ඇමරිකාවට බාණ්ඩ ටිකක් යවද්දී ලංකාවට ඒක අපනයන. නමුත් ඇමරිකාවට ඒක ආනයනයක්නේ. ඇමරිකාව ඇතුළට බාණ්ඩ එනවා. එතකොට සාමාන්‍යයෙන් රටවල් ආනයන මත බදු අය කරනවා. ආනයන මත ටැක්ස එකක් අය කරනවා. තීරු බද්දක් අය කරනවා. රට ඇතුළට එන්න කලින් වරායන්ය ටැක්ස එකක් ගහනවා. එතොට මොකොද වෙන්නේ අපේ බාණ්ඩවල මිල වැඩි වෙනවා ඒ රටේ මිනිස්සුන්ට. ඒ රටේ මිනිස්සුන්ට අපේ බාණ්ඩවල මිල වැඩි වෙනවා. තෝට මිල වැඩිවෙද්වා දන්නවා මිල වැඩි නම් ඉල්ලුම අඩු වෙනවා. මෙන්න ගැටලුවක් තියෙනවා. අපේ ලාභයට මේක බලපානවා. ඒක හින්දා අපි ඒ යුරෝපා සංගම් මේ වගේ සංගම් සහ රටවල් එක්ක කතා කරගෙන ලංකාවෙන් යවන සමහර බාණ්ඩවලට ඔයාලගේ රට ඇතුළට එද්දි ටැක්ස එකක් ගහන්න එපා කියලා අපි ඇග්‍රිමෙන්ට්ස් ගහගෙන තියෙනවා. ඇග්‍රිමෙන්ට්ස් ලංකාවෙන් යවන සමහර බාණ්ඩ ඔයාගේ රට ඇතුළට එද්දි එය ඔයාගේ රටෙන් ලංකාවේ අපේ සමහර බාණ්ඩ ආනයනය කරද්දවාගේ රටට ටැක්ස එකක් ගහන්ඩ එපා තීරු බද්දක් ගහන්ඩ එපා කියලා අපි ඇග්‍රිමෙන්ට්ස් ගහගෙන තියෙනවා. එතකොට ඔයා හිතන්න දැන් මේ යුරෝපා සංගමය වගේ රටකට අපි ප්‍රංශයට යවන්න යන්න මෙන්න මොනහරි බාණ්ඩ ටිකක් යුරෝපා සංගමේ රටක් ප්‍රංශයෙන් ඔයාගේ දැන් ඔයාගේ රටත් ප්‍රංශය ඇතුළට එන ප්‍රංශය වරායට එන මේ බාණ්ඩවලට ප්‍රංශ ටැක්ස එකක් ගහන්නේ නැහැ. ඒක ලංකාවේ හදපු ඒවනම් ලංකාවෙම හදල තියෙනවා නම් විතරයි යා ටැක්ස එකක් ගහන්නේ නැත්තේ. අන්න ඒක තහවුරු කරන්න මේක මම මේ යවන්නේ ලංකාවේම නිෂ්පාදනය කරපු බාණ්ඩයක් කියන එක තහවුරු කරන්න තමයි ඔයාලට මෙන්න මේ ප්‍රභාස්ථාන සහතිකේ වැදගත් වෙන්නේ. ප්‍රභාස්ථාන සහතිකය තුළ අපිට මේක අවශ්‍ය වෙන්නේ අදාළ රටේම නිෂ්පාදනය කරපු බාණ්ඩයක් කියලා තහවුරු කරගන්නට. එහෙම තහවුරු කරගත්තාම ඔයාලට හම්බෙන වාසිය තමයි අර වගේ තීරුබදු සහන වගේ දේවල් ලබා ගන්නට පුළුවන්. තව විදේශ ගැනුම්කරුවෙක් පිටරට ඉඳන් අර මගේ ෂර්ට් 100 ගන්න කෙනා මෙයාගේ එක කන්ඩිෂන් එකක් තියෙන්න පුළුවන් මට මේ ඔයා ලංකාවෙම මේක හදලා දෙන්න ඕනේ. ලංකාවෙම හදපු ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි මට එවන්නට ඕනේ. එතකොට ඔයාට මෙන්න මේ ප්‍රභාස්ථාන සහතිකය කියන එක ගන්න වෙනවා. ඇයි ඒකෙන් තමයි තහවුරු කරන්න ඔයා මේක ලංකාවේ ඇතුළෙම නිෂ්පාදනය කරපු දෙයක් කියලා. බලන්න ඒක ප්‍රයෝජන ගන්න ලබන අවස්ථා ටික වරණීය තීරුබදු සහන ලබා ගන්න වෙළඳ සම්බාධක පැනවූ අවස්ථාවක බාණ්ඩ නිෂ්පාදනය කර රට හඳුනා ගන්නට ආනයන සහ අපනයන පිළිබඳව ගිවිසුම් මගින් ප්‍රතිලාභ ලබා ගන්නට GSP+ සහනය ලබා ගන්නට වෙනත් වෙළඳ වාසී අඩු වරාය ගාස්තු නැව්ගත කිරීමේ ප්‍රමුඛත්වය වගේ දේවල් ලබා ගන්නට සමහර නැව් ශිපින් ලයිස් තියෙන එක නැව් සමාගම් තියෙනවා මේ රටේ බාණ්ඩ ටික අපි ප්‍රමුඛත්වයක් ලබා දෙනවා මේ රටේ බාණ්ඩ ටිකට. ඒකට අන්න ඒක හඳුන ගන්න ඔයාට ප්‍රභාස්ථාන සහතිකය letter of origin certificate of origin කියන එක ඔයාට මෙතන වැදගත් වෙනවා. හරි. ගිහිල්ලා අපි මුලින් කතා කරේ අපනයන බලපත්‍රය දැන් කතා කරේ ප්‍රභාස්ථාන සහතිකය ওই දෙක ඉක්මනට බලාගෙන ඉන්න. අපනයන බලපත්‍රය තමයි මුලින් කතා කරේ ඊට පස්සේ ප්‍රභාස්ථාන සහතිකය කතා කරා. ওই දෙක ඉක්මනට බලාගෙන ඉන්න මම විනාඩියක් වගේ දෙන්නම්.
හරිද? බලාගත්තද? බලාගත්තද? තේරුණාද ඒකේ තියෙන දේවල්? අපි ඊට පස්සේ යනවා අපනයන සටහංකරයට. අපනයන සටහංකරයට ලියාගමු. අපනයන සටහංකරය. අපනයනය කිරීමට අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳව අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයන කරු විසින් අපනයන කරු විසින් රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ලයි. අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයන කරු විසින් රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ලයි. රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ලයි. ඔයා අපනයනය කරන භාණ්ඩ පිළිබඳව රේගුවට වගේ කස්ටම් එකට වා දෙන්නට ඕනේ. එතකොට මොකද රේගුව හරහනවා මේ පිටරට යවන්නේ වරායට ගිහිල්ලා මේ දේවල් කරන්න රේගුව හරහනේ. එතකොට ඔයාගේ භාණ්ඩවල ලිස්ට් එකක් වා දෙන්න ඕනේ. මම ඇමරිකාවට තමයි යවන්නේ. මම ෂර්ට් 100ක් යවනවා. මෙන්න මේ ෂර්ට් 100 large shirt මෙච්චරක් තියෙනවා, small මෙච්චරක්, medium මේවා මෙච්චරක්, නිල් පාටින් මෙච්චරක්, ඩාර්ක් බ්ලූ මෙච්චරක්, නේවි බ්ලූ මෙච්චරක්, මෙන්න මෙහෙමයි. ඔයා තියෙන හැම දෙයක් පිළිබඳව විස්තරයක් දෙන්න ඕනේ. හරි සවිස්තරාත්මක විස්තරයක්. ඔයා දීලා මෙදා තමයි මේක නිෂ්පාදනය කරේ, මේ රටට තමයි යවන්නේ, ඇමරිකාවේ මේ වරායට තමයි යවන්න ඉන්නේ, මෙන්න මේ බයට තමයි යවන්නේ, මෙයා තමයි ගන්න කෙනා, මිලදී ගන්න කෙනා ඇමරිකාවේ කෙනා. මේ සියලු දේ දහලා සියලු දේ සටහන් කරලා ඔයා මෙන්න මේක දෙන්නට ඕනේ. අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන දේවල්: අපනයන රේගුබදු අය කර ගැනීමට පහසු වීම, තහනම් භාණ්ඩ හඳුනා ගැනීම සහ අය කරන බදු ප්‍රතිශත නිශ්චිතව හඳුනාගත හැකිවීම සහ රටින් අපනයනය කරන භාණ්ඩ පිළිබඳව රේගු වාර්තා සකස් කිරීමට යොදා ගැනීම. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා රේගු අපනයනයේදී රේගුව අපනයනය කරද්දී අපි භාණ්ඩ පිළිබඳව වාර්තාවක් තියාගන්නවා. මොන මොන භාණ්ඩද යව්වේ. ඒකනේ දැන් ඒව භාවිතා කරලා තමයි අපි අර දලදේශීය නිෂ්පාදනයේම හදද්දී එහෙම නැත්නම් මහ බැංකු වාර්තාවේ අපි දත්ත ටික එහෙම දාන්නේ අන්නේ වගේ. රේගුවේ තියෙන ඩේටා ටික අරගන්නවා මහ බැංකු වාර්තාවට අපි දානවා. අන්න එහෙම තමයි හදන්නේ. රටින් ඇමරිකාවට ගියපු තේ මෙට්‍රික් ටොන් කිලෝ ගාන කොච්චරද? ඇඟලුම් වල වටිනාකම කොච්චරද? අන්න එහෙම ගණනය කරන්න අර වාර්තා ටික තියෙන්නේ මෙයාලා ළඟ. වාර්තා ටික. එතකොට අපනයන රේගු බදු අය කර ගැනීමට පහසු වීම. අපි භාණ්ඩ අපනයනය කරද්දී ටැක්ස් එකක් ගහනවා නම් මම මොනාහරි හිතන්න මත්ද්‍රව්‍ය වගේ දේවල් නිෂ්පාදනය කරලා පිටරට යවනවා. මම ටැක්ස් එකක් ගහනවා ඒකට. අන්න ඒව අය කරගන්න. සාමාන්‍ය ලංකාවේ අපනයන මත තීරුබදු අය කරන්නේ නැහැ. ලංකාවේ ආනයන මත තීරුබදු විතරයි අය කරන්නේ. නමුත් සමහර රටවල් තමන්ගේ නිෂ්පාදන හදලා පිටරටට යවනවා නම් මෙයා ඒකට ටැක්සයක් ගහන්න පුළුවන්. එතකොට අපනයන රේගු බදු අය කර ගැනීමට, තහනම් භාණ්ඩ හඳුනා ගැනීම සහ අය කරන තීරුබදු ප්‍රතිශත හඳුනා ගැනීමට, තහනම් භාණ්ඩ ඔයා දන්නවා ලංකාවේ සමහර ගස් තියෙනවා.
සමහර ගස් මේ සජීවී ශාක කොටස්, ඒ කියන්නේ අමු ශාක කොටස් වගේ දේවල් පිටරට යවන්න බෑ. සමහර මාළු ඉන්නවා, කාවයියෝ, මගුරු, මේ වගේ මාළුන් යවන්න බෑ පිටරට. යවන්න බෑ. විසිතුරු මසුන් කියලා යවන්න බෑ. ඒතර අන්න ඒ වගේ කට්ටියව තහනම් භාණ්ඩ අය කරගන්නට, හඳුනා ගන්නට ඒ ලිස්ට් එකේ තියෙන්න ඕනේ මේ හැම දෙයක්ම. ලිස්ට් එකේ තියෙන්න ඕනවා යවන හැම දෙයක්ම. තව රටින් අපනයනය කරන භාණ්ඩ පිළිබඳව රේගු වාර්තා සකස් කර ගැනීම, රටින් මොනාද ගිය බඩු පිළිබඳව ලිස්ට් එකක් තියාගන්න. මෙන්න මේ අපනයන සටහන් කරේ කියන එක ඔයාට වැදගත් වෙනවා. රටට වැදගත් වෙනවා. ඔයාට නෙමෙයි රටට. එතකොට අපනයන සටහන් කරේ ඔයාටත් වැදගත් වෙනවා. මොකද ඔයා මේක යවන්න ඕනේ ඇමරිකාවේ කෙනාට. මම මෙන්න මේ භාණ්ඩ ටික තමයි එව්වේ කියලා ඔයා යැවිය යුතුයි. හරි. එතකොට අපනයන සටහන් කරේ එහෙම කතා කරලා අපි එනවා නවභාරපතට. නවභාරපතට ලියාගමු. නවභාරපත. භාණ්ඩ තොග නැවට පැට වූ බවත්, භාණ්ඩ තොග නැවට පැට වූ බවත්, අදාළ රටේ වරාය වෙත භාණ්ඩ තොග නැවට පැට වූ බවත්, අදාළ රටේ වරාය වෙත ප්‍රවාහනය කර දෙන බවත්, අදාළ රටේ වරාය වෙත ප්‍රවාහනය කර දෙන බවටත් සහතික වෙමින් භාණ්ඩ තොග නැවට පැට වූ බවත්, අදාළ රටේ වරාය වෙත ප්‍රවාහනය කර දෙන බවට සහතික වෙමින් නැව් සමාගම වෙනුවෙන් නැව් සමාගම වෙනුවෙන් නැව්පති හෝ ඔහුගේ නියෝජිත විසින් ඉදිරිපත් කරන ලියවිල්ලයි. ඔහුගේ නියෝජිත විසින් ඉදිරිපත් කරන ලියවිල්ලයි. මෙය අපනයනකරු වෙත නිකුත් කරයි. හරිද? දැන් ඔයා ඇමරිකාවට අර භාණ්ඩ ටික ෂර්ට්සිය යවද්දී මම කිව්වනවා රේගුවට අරන් ගිහිල්ලා රේගෙන් ඔන්න අපනයන සටහන් කරේ එහෙම රේගුවට ඉදිරිපත් කරනවා. ඔයා තමයි අපනයන සටහන් කරේ හදන්නේ. ඔයා තමයි හදන්නේ. ඔයා හදලා සර් මෙන් තියෙන බඩු ලිස්ට් එක කිලෝවට දෙනවා. ඔයා දෙනවා රේගුවේ ඉන්න නිලධාරීන්ට. එයාලා චෙක් කරලා බලලා හරි ඕකේ ඔයා මේක යවන්න කිලෝවට කියනවා. ඒතර ඔයා මේ භාණ්ඩ ටික අරගෙන යනවා වරායට. වරාය දැන් ඔයා අර භාණ්ඩ ටික නිෂ්පාදනය කරද්දී ඔයාට මතකද අපනයන ක්‍රියාපටිපාටියේදී අර නැව් ඉඩ කඩ එහෙම වෙන් කරගත්තා අපි. අන්නේ නැවට දැන් අපි මේ පටවන්න යන්නේ භාණ්ඩ ටික. නැවට පටවන්න යන්නේ. ඔයා ඔන්න දැන් වරායට යනවා ගිහිල්ලා නැව ඇවිල්ලා තිනවා. නැවට භාණ්ඩ ටික පටවනවා. නැවට භාණ්ඩ ටික ඔයා දානවා. දොඹකර වලින් මගේ මොනාර නැත්තම් කන්ටේනර්ස් පෙට්ටියකට දාලා ඔයා මෙන්න නැවට දැම්මා. නැවට දැම්මට පස්සේ නැවේ ඉන්න කැප්ටන් හරි නැත්තම් ඔහුගේ නියෝජිතයෙක් ඒ භාණ්ඩ ටික පරීක්ෂා කරලා බලලා හරි මේ භාණ්ඩ ටික තමයි දාන්නේ මගේ නැවට. ඒ ටික බලලා ඔයා අර අපනයන සටහන් කරේදී ඔයාගේ භාණ්ඩවල ලිස්ට් එක තියෙනවනේ. භාණ්ඩවල ලිස්ට් එක
අන්න ඒ ලිස්ට් එක බලලා එයා ඒක චෙක් කරනවා. හරි මේක තියෙනවා, මේක තියෙන, මේ ටික විතරයි ඔයා ඒවල තියෙන්නේ, මේ ටික විතරයි ඔයා ඒවල තියෙන්නේ. අන්න එහෙම ඔයා දාන භාණ්ඩවල, ඔයා නැවට පටවන භාණ්ඩවල තියෙන දේවල් චෙක් කරලා බලලා එයා ඔයාට සීල් එකක් ගහලා දෙනවා, සයින් කරලා දෙනවා. හරි මේ කෙනාගේ භාණ්ඩ ලංකාවේ කොළඹ වරායේ සිට මේ පුද්ගලයාගේ භාණ්ඩ, පුද්ගලයාගේ නම දාලා භාණ්ඩ ඇමරිකාවේ මේ වරාය වෙත මෙන්න මේ බය වෙත ඒ ඇමරිකාවේ මිලදී ගන්න කෙනාගේ නම දාලා ගිහිල්ල ප්‍රවාහනය කරලා දෙන්න. කොළඹ වරාය සිට ඇමරිකාවේ වරාය වෙත ප්‍රවාහනය කරලා දෙන්නට මෙන්න මේ කියන භාණ්ඩ ටික විතරක්, මෙන්න මේ කියන භාණ්ඩ ටික විතරක් අපේ නැව විසින් බාර අරගෙන තියෙනවා කියලා. අපේ නැව විසින් බාර අරගෙන තියෙනවා කියලා එයා ඔයාට සීල් එක ගහලා එයාගේ අස්සනින් යුතුව ඔයාට ලෙටර් එකක් දෙනවා. එතකොට තමයි ඔයාට තහවුරු කරගන්න පුළුවන් හරි ඔයාගේ භාණ්ඩ ටික ඇමරිකාව වෙත යවන්න මෙන්න ඔයා නැවට පටවලා දැන් තියෙන්නේ ලංකාවේ ඉඳන් ඇමරිකාවේ කෙනාට භාණ්ඩ ටික යවන්න ඔන්නම පටවලා තියෙන්නේ. සමහර වෙලාවට මේ ගනුදෙනුවකදී ඇමරිකාවේ ඩයල් එක දැන් මට සල්ලි ටිකකුත් ගෙවලා තියෙන්නේ. හරිද? මම තාම භාණ්ඩ ටික යවලත් නැහැ. මට කතා කරලා වද දෙනවා. කො මම සල්ලි ගෙවලා තියෙනවා, මට භාණ්ඩ එවන්න නැද්ද? මගේ සල්ලි ටික දෙන්න ඔය එවන්න නැත්තම් ඔන්නම වද දෙන්න පුළුවන්. ඒතර ඔය නව්බාරපත ගත්ත ගමන් ටක් ගාලා ඔයාට ටක් ගාලා මේකේ කොපි එකක් යවන්න පුළුවන් ඇමරිකාවේ කෙනාට. මේ බලන්න මම වගේ භාණ්ඩ ටික එවලා තියෙන්නේ දැනටම නැවට පටවලා තියෙන්නේ. මෙදා වෙද්දි ඔයාගේ මේ වරායට මේ භාණ්ඩ ටික එයි. ගිහිල්ලා ඒක ගන්න පුළුවන්. ඒකේ හින්දා පොඩ්ඩක් ඉන්න ඉවසගෙන ඔයාට කතා කරන්න පුළුවන් මෙන්න මේ නව්බාරපත තියෙද්දි. නව්බාරපත තියෙද්දි. එතකොට ඕකේ නව්පති හෝ නව්පති නියෝජනය කර නියෝජිතයා විසින් තමයි නිකුත් කරන්නේ. අන්න ඒ කෑල්ල වැදගත්. නව්බාරපත නිකුත් කරන්නේ කවුද කියන එක. නව්පති හෝ ඒක ලබා ගන්නා නියෝජිතයා. ඒක ලබා දෙන නියෝජිතයා. හරි බලන්න නැව්බාරපතකින් ආනයනකරුවෙකුට අත්වන ප්‍රතිලාභ, ආනයනකරුවෙකුට අත්වන ප්‍රතිලාභය. හරි ආනයනකරුවෙක් ඒ කියන්නේ මේ ලංකාවේ මට නෙමේ ඇමරිකාවේ කෙනාට. නව්බාරපතින් දැන් මම මේ ලබාගන්න නව්බාරපතින් මමනේ ලංකාවේ ඉඳන් ඇමරිකාවේ කෙනාගේ ටී-ෂර්ට් 100 නැවට දාලා මමනේ මේ නව්බාරපත ලබාගන්නේ. හරි ඒ මම ලබාගන්න එක කොහොමද ඇමරිකාවේ ඉන්න කෙනාට වැදගත් වෙන්නේ? කොහොමද ඇමරිකාවේ කෙනාට වැදගත් වෙන්නේ කියලා තමයි මේ කතා කරන්නේ. බලන්න භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කිරීම නව්බාරපතේ තියෙනවා. මේ ඇමරිකාවේ ඒ පුද්ගලයාගේ නම දාලා එයාට තමයි මේක ගිහිල්ලා දෙන්නේ. ඇමරිකාවේ මේ වරායට තමයි අරගෙන යන්නේ. මෙන්න මේ නම තියෙනවා. නම එතකොට ආනයනකරුට ඇමරිකාවේ ඉන්න කෙනාට මේක වැදගත්. භාණ්ඩවල තමන්ගේ අයිතිය ප්‍රකාශ කරන්න. භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කරන්න. දෙක දැන් එයාට භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කරන්න වෙන්නේ නැව ඇමරිකාවේ වරායට ගියාට පස්සේ. නැව ඇමරිකාවේ වරාය ගියාට පස්සේ අන්න දැන් අර ටී-ෂර්ට් 100 බෑවා. ඇමරිකාවේ වරායට බෑවා. අරයා වරායට ගිහිල්ලා මේ මගේ භාණ්ඩ 100ක් ඇවිල්ලා තියෙනවා මට ඒක ගන්න පුළුවන් කියලා දෙන්නේ නැහැ. ඔයා හරියට ඩොකියුමන්ට් දීලා ඔයා ඒක තහවුරු කරන්න ඕනේ හරියට මේ භාණ්ඩ ටික මගේමයි කියලා. අන්න එහෙම තහවුරු කරන්න ඔයාට මේ නව්බාරපත ඕනේ ඇමරිකාවේ කෙනාට. දෙක ආනයන සටහන්කරය පිළියෙල කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට. ඒතර ආනයන සටහන්කරය කිව්වහම ඇමරිකාවේ කෙනා තමයි මේක හදන්නේ. අර ලංකාවේ මම අපනයන සටහන්කරේ හදලා මම මේ ටික තමයි යවන්නේ කියලා කියනවා වගේ ඇමරිකාවේ කෙනා ඇමරිකාවේ වරායට ලිස්ට් එකක් හදලා දෙන්න ඕනේ. ලිස්ට් එකක්. මගේ නමට මෙන්න මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් ඇවිල්ලා ඇති. මේකෙන් මෙච්චරයි ෂර්ට් 100යි ලාර්ජ් ඒවා, මෙච්චරයි ස්මෝල්, මෙච්චරයි මීඩියම්, මෙච්චරයි නිල් පාටින්, මෙච්චරයි කළු පාටින්, මෙච්චරයි මේම ෂර්ට් 100ක් ඇවිල්ලා ඇති. මෙයා යාට ආපු භාණ්ඩවල ලිස්ට් එකක් දෙන්න ඕනේ. එතකොට ඇමරිකාවේ වරායේ ඉන්න කට්ටිය ඒ ලිස්ට් එක සහ ඔයාගේ භාණ්ඩවල ලිස්ට් එක බලලා භාණ්ඩ ටික බලලා තමයි ඔයාට භාණ්ඩ ටික නිදහස් කරන්නේ. භාණ්ඩ ටික නිදහස් කරන්නේ. එතකොට අන්නේ ආනයන සටහන්කරය හදන්න මේ විස්තරය ඕනේ. නව්බාරපත ඕනේ. ඇයි ඒ නව්බාරපතේනේ තියෙන්නේ නැවට පටවගත්තේ මෙන්න මේ භාණ්ඩ ටික විතරයි. නැවට පැටවුවේ මේ භාණ්ඩ ටික විතරයි.
සමහර වෙලාවට ඔයා හරිද දැන් ඔන්න බාණ්ඩ ටිකක් හදනවා මේ බාණ්ඩ ටිකක් හදලා ඉවර වෙලා ඔයා දැන් අපනයන සටහන් කරේ ඒකුත් අරගෙන ඔක්කොම කරලා නැවට යනවා නැවට යද්දි ඔන්න බාණ්ඩ දෙක තුනක් කැඩිලා නැවට යද්දි බාණ්ඩ දෙක තුනක් කැඩිලා දැන් ඒකක 100ක් හැදුවා දෙකක් කැඩිලා ඒකක 98යි තියෙන්නේ එකක 98යි නැවින් අරගෙන මේ වාට ඒකක 98යි හරි මම නැවට පටෙව්වේ එතකොට ඒකක 98යි ඕඩ 100යි ඕඩ එක වට ඇවිල්ලා තියන්නේ එකක 100ක් යවන්න ඔයා 100ක් හදලා අරන් ගියා නමුත් වරායේදී දෙකක් කැඩිලා එතකොට 98යි දැන් ඉතුරු ඔයා නැවට පටවන්නේ 98යි එතකොට නැවෙන් ඔයාට ලබා දෙන්නේ 100යි කියලා නෙමෙයි නැවෙන් ඔයාට ලබා දෙන්නේ මම නැවට පටවගත්තේ 98යි කියලා එතකොට අන්න ඒක බලලා තමයි හරිද ඒක බලලා දැන් ඔයා ඇමරිකාවේ කෙනා ඇමරිකාවේ වරායට ආනයන සටහන් කරේ හදද්දි කිව්වොත් මගේ නමට බාණ්ඩ එකක 100ක් ඇවිල්ලා ඇති කියලා එතකොට වැරදි ඇත්තටම ඇවිල්ලා තින්නේ 98යි නව්භාරපත වැදගත් වෙන්නේ අන්නේ නැවට පටවගත්ත ගාන හරියට බලා ගන්න නැවට පටවගත්ත ගාන හරියට බලා ගන්න ඊට පස්සේ බාණ්ඩ නිදාස් කරගන්න අවශ්‍ය වෙනවා ආදාළ වරායට ලැබෙන දින වකවානු ගැන ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් සාමාන්‍ය නැවක් කොළඹ වරායේ ඉඳන් ඇමරිකාවේ වරායට එන දින ගණන් මේ සියලු දේවල් අපිට කලින් කියන්න පුළුවන් යන දවස් ගාන යාලා දන්නවා මෙදාට මෙච්චරක් යනවා මේ වෙලාව මේ ස්පීඩ් එකෙන් ගියාම මේ මෙතනට යත හැකි මේ කිලෝමීටර් ගාන ඒ දේවල් දන්නවා දවස් ගාන ගානට කියන්න පුළුවන් හරි ඊට කලින් මෙන්න මෙතන නැවට පටවන ලද බාණ්ඩ හොඳ තත්ත්වයේ පවතින විට නිකුත් කරන නෞභාරපත පාරිශුද්ධ නෞභාරපත වේ මේ නැවට බඩවන නැවට පටවන බාණ්ඩ ටික ඔයා ඒකක 100ක් හදලා මෙන්න ඒකක 100ම නැවට පැටවුවා මේක හොඳ තත්ත්වයේ ඒකක 100ක් එතකොට ඔයාට දෙන නෞභාරපතට කියනවා පාරිශුද්ධ නෞභාරපත පාරිශුද්ධ නැවට පටවන යම් යම් බාණ්ඩ හෝ මුළු තොගේම කැඩීම් බිඳීම් හෝ පළුදුවීම් සහිත වේ යයි සඳහන් කර නිකුත් කරන ලියවිල්ල දුෂ්‍ය නෞභාරපත වේ දුෂ්‍ය නෞභාරපත නැවට ඔයා බාණ්ඩ ටිකක් පටවද්දි මෙන්න මේ කැඩිලා ඔයා පිගම් බඩු වගේ පටවන්නේ සාමාන්‍යයෙන් අපි ඒකක 100ක් නම් ඕඩ එක අපි පොඩ්ඩක් 3ක් 4ක් වැඩියෙන් යවනවනේ මේ 3ක් 4ක් යවද්දි එතකොට දැන් ඒකක 100යි ඕඩ එක ඔයා 105ක් විතර ඔක්කොම හදලා යවනවා 105ක් විතර පොඩ්ඩක් එක්ස්ට්‍රා යවනවා එතකොට මෙතනින් දෙකක් කැඩිලා මෙන්න දෙකක් කැඩිලා 105න් දෙකක් කැඩිලා පොඩ්ඩක් පැලිලා ගැස්සිලා අරගෙන ඉද්දි වාහනේ ගැස්සිලා වලක වෙලා පොඩ්ඩක් පැලිලා හරිද එතකොට ඒ දේවල් බලලා නැවේ කපිතාන් ඔන්නවට දෙනවා 105ක් ඔක්කොම ඒකක තියෙනවා මෙතනින් දෙකක් පැලිලා තියෙනවා කියලා සටහන් කරලා ඔයාට මේක දෙනවා. ඒතර යම් බාණ්ඩ තොගයක් හෝ මුළු තොගේම කැඩීම් බිදීම් හෝ පළුදු වීම සහිත නම් අන්න ඒකේ පළුදු වීම සහිතව නිකුත් කරන ලියවිල්ලට අපි කියනවා දුෂ්‍ය නෞභාරපත කියලා. ඔයාගේ ඒකක 105ම පිඟන් ඒකක 105ම පිඟන් 105ම හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඔයාට දෙන එක පාරිශුද්ධ නෞභාරපත අර 105න් දෙකක් තුනක් කැඩිලා වගේ නම් පොඩ්ඩක් පළුදු වෙලා නම් පොඩි ඉරක් ගිහිල්ලා නම් ඔයාට දෙන නෞභාරපත දුෂ්‍ය නෞභාරපත කියලා අපි කියනවා දුෂ්‍ය නෞභාරපත කියලා. හරි. එන්න සනීපාරක්ෂක සහතිකයට සනීපාරක්ෂක සහතිකේ එළවලු පළතුරු වැනි කුෂිකාර්ම නිෂ්පාදන අපනයනය කරන විට ඒවාගේ පරිභෝජන යෝග්‍යතාව තහවුරු කරමින් එනම් රෝගකාරක විස බීජ වලින් තොර බව තහවුරු කරමින් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාණිජ්‍යවේදී ව්‍යාධිවේදී හෝ කුෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පැලෑටි නිරෝධායන දෙපාර්තමේන්තුව ලබාගත යුතු දෙයක්. මෙන්න මේක කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි නිරෝධායන දෙපාර්තමේන්තුවෙන් කියන එක මාක් කරලා තියාගන්න. ඔයා ඔය දැන් ලංකාවේ ඉඳන් පිටරටට අපි සාමාන්‍යයෙන් එළවලු වගේ දේවල් යවනවා. කැරට් ඔය වගේ දේවල් යවනවා. තව කෙසෙල් අඹ මේ වගේ දේවල් යවනවා. එතකොට මේවා නිෂ්පාදනය කරේ කොහොමද? කාබනික නිෂ්පාදන විදියද? විස රසායනික වලින් තොරවද නිෂ්පාදනය කරේ. තව එතකොට මේ වගේ විවිධ සත්තු එහෙමනේ ඉල්ලෝ එහෙම විදලාද? එක එක සත්තු විදලාද? මේවා පරිභෝජනයේ සුදුසුද නැද්ද කියන එක තහවුරු කරන්න තමයි මෙන්න මේ සනීපාරක්ෂක සහතිකය සනීපාරක්ෂක සහතිකයට වැදගත් වෙන්නේ. කුෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පැලෑටි නිරෝධායන දෙපාර්තමේන්තුවෙන් තමයි මේක අපනයන කරුවෙක්ට ලබා දෙන්නේ. අපනයන කරුවෙක්ට ලබා දෙන්නේ. ප්‍රයෝජනයට ගන්න ලබන අවස්ථා අපනයන බාණ්ඩ පරිභෝජනයේ සුදුසු බව එනම් රෝගකාරක විස බීජ වලින් තොර බව තහවුරු කිරීමයි. එන්න සෞඛ්‍ය සහතිකයට පරිභෝජනයට ගන්නා මස් මාළු වැනි බාණ්ඩ අපනයනය කරන විට
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගන්නා සහතිකයයි. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලබන මත්ස්‍ය නිෂ්පාදන අලුත් මාළු අධිශීත මාළු වියලි මත්ස්‍ය දීවර මත්ස්‍ය සඳහා මෙම සහතිකය නිකුත් කරන්නේ දීවර සහ ජලද සම්පත් අමාත්‍යංශයේ දීවර සහ ජල සම්පත් අධ්‍යක්ෂවරයා. එතකොට සෞඛ්‍ය සහතිකය නිකුත් කරන භාණ්ඩ ටික මොනවාද? පරිභෝජනය සඳහා ගන්නා මස් මාළු වැනි භාණ්ඩ, මස් මාළු වැනි භාණ්ඩ අපනයනය කරන විට තමයි සෞඛ්‍ය සහතිකය ලබා ගන්න. එතකොට ඒක හයිලයිට් කරලා තියාගන්න. ඒක නිකුත් කරන්නේ කවුද? සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමයි නිකුත් කරන්නේ. ඒක කවුද? දීවර හා ජල සම්පත් අමාත්‍යාංශය යටතේ දීවර හා ජල සම්පත් අධ්‍යක්ෂකවරයා තමයි ඒක ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවෙන් නිකුත් කර මත්ස්‍ය නිෂ්පාදන සඳහා හරිද? දැන් මස් මාළු මේ වගේ හැමදේටම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක ලබා ගන්නවා. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් යවන මාළු නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, අලුත් මාළු, අධිශීත කළ මාළු, වියලි මාළු, ජීව මාළු මේ වගේ දේවල් වල ජීව මාළු කියන්නේ විසිතුරු මාසු මේ වගේ කට්ටිය මෙයාලට මේක ලබා දෙන්නේ දීවර හා ජල සම්පත් අමාත්‍යාංශයේ මෙන්න මේ පුද්ගලයා. හරිද? එන්න ෆියුමිගේෂන් සහතිකයට මල් සහ පැලෑටි කජු තල ඇට වැනි භාණ්ඩ අපනයනය කරනට ලබාගත යුතු සහතිකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැලෑටි නිරෝධායන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි. ඔව් හරිද? මල් සහ පැලෑටි කියන එක හයිලයිට් කරගන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි නිරෝධායන කියන එක හයිලයිට් කරගන්න. පැලෑටි නිරෝධායන කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ වාණිජින්නොයිසිය අපනයනය කරන භාණ්ඩ පිළිබඳව විස්තර ඇතුළත් කොට අපනයනකරු විසින් ආනයනකරු වෙත යවන ලියවිල්ලයි. අපනයනය කරන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කොට අපනයනකරු විසින් ආනයනකරු වෙත යවන ලියවිල්ලයි. යවන ලබන භාණ්ඩවල විස්තරය, මිල ගණන්, ගෙවීම් කොන්දේසි, ගමන් මාර්ගය ප්‍රතික්ෂේප කිරීමේ කොන්දේසි, යොදා ඇති සලකුණු වගේ දේවල් ඇතුළත් කර හදන ලේඛනයයි. මේ සාමාන්‍ය භාණ්ඩ සමග නොව ඊට පෙර ලැබෙන්නට සලස්වනු ලැබේ. ආනයනකරු භාණ්ඩ ලැබෙන බව දැනගන්නේ මෙම ඉන්නොයිසිනි භාණ්ඩ ලැබුණු පසු ඒවා ඉන්නොයිසිය සමග සසඳා බලා ගනුදෙනු අඩුපාඩුකම් සකසා ගනී. බලන්න, අපනයනය කරන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කොට ලංකාවේ ඉඳන් මමනේ දැන් අර ඇමරිකාවේ කෙනාට ටී-ෂර්ට් 100ක් යවන්නේ. මම එතකොට මෙන්න මේ ටී-ෂර්ට් 100 පිළිබඳව විස්තර ඇතුළත් කොට ආනයනකරු වෙත යවන ලියවිල්ලක්. භාණ්ඩවල විස්තර, මිල ගණන් මේ වගේ සියලු දේවල් කොන්දේසි ඇතුළත් කරලා මම යවන ලියවිල්ලක් වාණිජ ඉන්වොයිසිය. ඊට පස්සේ වේදිකා කුවිතාංශය රේගුවට භාණ්ඩ බාර දුන් පසු ඒ බඩු බාරගත් බව සඳහන් කරමින් රේගුවෙන් අපනයනකරු වෙත නිකුත් කරන ලියවිල්ලයි. ඒ භාණ්ඩ ටික බාරගත්ත කියලා රේගුවෙන් අපනයනකරු වෙත යවන ලියවිල්ලක් මේක. රක්ෂණ සහතිකය දැන් අපි විදේශ වෙළඳාමේදී භාණ්ඩ ටික නැවට පටවද්දී අපි රක්ෂණය කරන්න ඕනේ. මේ භාණ්ඩ ටික රක්ෂණය කරන්න ඕනේ. එතකොට භාණ්ඩ තොග අපනයනය කිරීමේදී එම භාණ්ඩ තොගය වෙනුවෙන් රක්ෂණ සමාගමකින් අපනයනකරු ආනයනකරු ලබා ගන්නා සහතිකයයි. විකුණුම් ගිවිසුම අනුව රක්ෂණ සහතිකය ලබා ගැනීම අපනයනකරු ආනයනකරු විසින් සිදු කරයි. දැන් මම ලංකාවේ ඉඳන් ඇමරිකාවට අර ටී-ෂර්ට් 100 යවද්දී ඔයා හිතන්න අප්‍රිකාව හරියෙන් යද්දි මේ සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ නැවට ගහලා නැව විනාශ කරලා දාලා. ඒතකොට මගේ ටී-ෂර්ට් 100 නැහැ. ඇමරිකාව කෙනාට මේක හම්බ වෙන්නේ නැහැ. ඌ මට දීපු සල්ලිත් නැහැ. මට ඌට දෙන්න ආයේ සල්ලිත් නැහැ. ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ දෙයක් වෙන එක වළක්වා ගන්නට අපි මේ රක්ෂණ සහතිකයක් ගන්නවා. අපි ඉන්ෂුරන්ස් කරනවා. ඒතකොට බැරි වෙලා හරි නැවේ බඩු වලට හානියක් වුණොත් මට වන්දි හම්බ වෙනවා. ඒකින්ද අවුලක් නැහැ. වන්දි වලින් මට අරයට පියවන්න පුළුවන්. එතකොට මෙන්න මේ භාණ්ඩ තොගය වෙනුවෙන් සමාගම විසින් මම භාණ්ඩ තොගය යවනවා නම් එක්ක මම ගිහිල්ලා ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමරිකාවේ ඩයල් එක කියනවා මචං ඔයා මට භාණ්ඩ 100 හදලා එවන්න. ඔයා ඉන්ෂුරන්ස් කරන්න එපා මම ඉන්ෂුරන්ස් කරගන්නම්.
මම ඉන්ශුරන්ස් කරගන්න. ඒක දෙන්න කතා වෙලා කරගන්න. ඒක දෙන්නගේ මේ අර කිවිසුමේ තියෙනවා. අර අපි ලිව්ව ඔයාට මතක ඇති අපනයන ක්‍රියාපටිපාඩි ඉන්ඩෙන්ටුව ලබා ගැනීම කියල ඇනවුම ලබා ගැනීම කියල. අන්නේ ඇන උමේදී ඒ ඇන උමේදී ඔයාට තියෙනවා මේ කොන්දේසි ඉන්ශුරන්ස එක කරන්නේ කවුද ඔයාම කරලෙවන්න එයා මටගෙන ඔයාම ඉශුරුසුත් කරලෙවන්න එහම නැත්ත යා කියෙන ඔයා මට නිෂ්පාදනය කරලා විතරක් කරන්න මම මෙහෙන් ඉන්ශුරන්ස එක කරගන්න අන්න ඒ වගේ කරගන්න පුළුවන් එක්කෝ එයා කරගන්න නැත්තම් මම රක්ෂණ සහතිකය හරි නාම මාතෘ ඉන්නොයිසිර එන්න කලින් නාම මාතෘ ඉන්නොයිසිර එන්න කලින් අපි කතා කරා මේ වෙනකොට මෙතැන්ට වෙන අපි කතා කරා අපනයන බලපත්‍රය කතා කර ප්‍රබෝස්ථාන සහතිකය අපනයන සටහන් කරේ නෞභාරපත සනිපාරක්ෂ සහතිය සෞඛ්‍ය සහතිකය ෆිල්මගේෂන් වානිජ ඉන්නොයිසිය සහ වේදිකා කුවිතාන්සිය මෙන්න මේ දේවල් ටික ඉක්මට බලාගෙනන්න නැවතකි දැම් මේ බලන්න කියන්න මේ බලන්න ඕන හිද ඇත්තරම බලන්න කියන්නේ ඇත්තරම බලන්ඩ ඕන හින්දා නැත්තම මේ පැටලෙනවා එකයි මේ ටිකක් කරලා ආය මුලිනම් බලාගෙනන්න කිය එක හින්දම විනාට් දෙකක් තුනක් දෙන්නම් ඉහෙල්ලා ඉක්මට බලාගෙනන්න වැදගත් දේවල් තියෙනවා සමහරය වගේ ඒවා හයිලයිට් කරලා නැත්ත ඉරක් ගාල හරි තියාගන්න යන්න බලලෙන්න බලමට රිප්ලේ එකක් දාන්න මේ දේවල් තේරුණාද කියලා හරිද හරි අපි නො නාම මාත්‍ර ඉන්නොයිසියට නාම මාත්‍ර ඉන්නොයිසිය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මුදල් වර්ගයකින් අපනෑනය කරන බාණ්ඩවල මිල අපනෑනකරු අපේක්ෂා කරන මුදල ප්‍රකාශ කරමින් බාණ්ඩ ඇවීමට පෙර අපනෑනකරු විසින් ආනෑනකරුවද යවන ඉන්නොයිසියයි බොහෝ විට මෙය මිල කිව්මක් වෙනුවට යවනු ලබයි
මෙහි ගෙවිය යුතු වටිනාකමට අමතරව ආනයනකරු අපනයනකරු බාණ්ඩ වර්ගය ප්‍රමාණය ගෙවීම් කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම් කොන්දේසි යොදාඇලි සලකුණ ප්‍රවාහකය යනාදී විස්තර ඇතුළත් වේ. ඒ කියන්නේ දැන් ලංකාවිනම් මම බාණ්ඩ ඇමරිකාවේ කෙනාට තමයි යවන්න ඇමරිකාවේ ජෝන්ට තමයි යවන්නේ මේ ජෝන්ට මේ බාණ්ඩටක යවද්දී මම මගේ විස්තරේ ෂර්ට් සියනේ මම කියනවා ෂර්ට් එකක් ඩොලර් මෙච්චරයි ඩොලර් 10යි එතකොට ෂර්ට් 100ටවා ඩොලර් 1000ක් මට ඔක්කොම ගෙවන්න ඕනේ ඩොලර්ස් වලින් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න රුපියල් වලින් නෙමෙයි කියන්නේ ඩොලර් වලින් කියන්නේ ඩොලර් මෙච්චරක් මට එවන්න ඕනේ ඔයා ඊට පස්සේ මේකේ තියෙන වටිනාකම සහ මේකේ තියෙන බාණ්ඩ වර්ගය මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ෂර්ට් 100ක් තමයි තියෙන්නේ ඔයා මේක ගෙවීම් කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයා ඕඩ එක කම්ෆර්ම් කරද්දි මට මේකෙන් 120ක් ගෙවන්න ඕනේ ඕඩ එකෙන් ඒ කියන්නේ ඩොලර් 1000න් 120ක් ගත්තාම ඩොලර් 200ක් ගෙවන්න ඕනේ මම ඔයාට මේ නවභාරපත එව්වහම මම බාණ්ඩයක නැවට පටවලා නවභාරපත ලබාගෙන ඔයාට ඒක කොපිය කෙව්වාම ඔයා තව මට 150ක් ඒ කියන්නේ තව ඩොලර් 500ක් ගෙවන්න ඕනේ මට ඔයා ඒක ඔක්කොම ඩොලර් 700ක් ගෙවලා තියෙන්නේ මේ වෙද්දි ඊට පස්සේ බාණ්ඩ ටික වරායට හම්බුනහම වගේ ඇමරිකාවේ වරායට හම්බුනහම බාණ්ඩ ටික චෙක් කරලා ඉතුරු ඩොලර් 100 ඩොලර් 300 ඔයාට මට ගෙවන්න පුළුවන් අන්න ඒ වගේ කොන්දේසි ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරනවා කොහොමද ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ මම කොන්දේසි දානවා ඔයා මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ බාණ්ඩ ටික ඔයාට හම්බුනාට පස්සේ ඔයා නැවත ඔයාගේ වියදමින් නැව් ගාස්තු දරලා මට බාණ්ඩ ටික එවන්න ඕනේ ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්තම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔයා ඒක ලිඛිතව හරියට නීතිමය මාර්ගයෙන් දන්නන්න ඕනේ මේ වගේ කොන්දේසි යොදා ඇති සලකුණු ඒ කියන්නේ දැන් ওই බාණ්ඩයවදී අර උඩ අතට තියෙන මේක සිරස් අතර ඉතල ඇතින ඒක උඩ අතට තියන්න ඕනේ අන්න ඒ වගේ සලකුණු ඒ වගේ දේවල් ප්‍රවාහකයක් කියන්නේ නැව් සමාගම ශිපින් ලයින් එක මම යවන්නේ හේලි ශිපින් ලයින් එකේ තමයි ඔයාට හේලි ශිපින් ලයින් එක ඔස්සේ මෙන්න මේ නැවේ තමයි ඔයාට මේ ටික එවන්නේ මෙන්න මේ විස්තරය තමයි නාම මාත්‍ර ඉන්වොයිසේ තියෙන්නේ බලන්න බොහෝ විට මිල කියුමක් වෙනුවට මේ යවනු ලබයි මිල කියුමක් අපි අපනයන සටහන් අපනයන ක්‍රියාපටිපාටියේදී අපි ලියාගත්තා මිල කියුමක් යවනවා කියලා කියන්නේ ඇමරිකාවේ කෙනා මගේ මිල විමසනවනේ මිල විමසුමට ප්‍රතිචාර වශයෙන් මිල කියුමක් මම යවනවා කියලා මම ලිව්වා අපි කතා කරා එතකොට අන්න ඒක තමයි මේ යවන්නේ නාම මාත්‍ර ඉන්වොයිසි යටතේ තමයි මම ඒක යවන්නේ හරිද බලන්න නාම මාත්‍ර ඉන්වොයිසි එකකින් ආනයන කරුට ඇමරිකාවේ ඒ මගින් බාණ්ඩ ගන්න කෙනාට සැලසෙන ප්‍රයෝජන ආනයන කරුට සැලසෙන ප්‍රයෝජන නෑවර ලිපි පහසුකම් ලබා ගැනීම සඳහා ආනයන කරුට බැංකුව වෙත ඉදිරිපත් කිරීමට හැක නෑවර ලිපි ඒ කියන්නේ මගේ අර මම යවනවානේ මේ බාණ්ඩවල මිල මෙච්චරයි කියලා මේ බාණ්ඩ සෙට් එකේ මිල මෙච්චරයි කියලා මම අරයට යවනවා මේක යවුවට පස්සේ එයා දැන් මම කිව්වා ඊයේ හරිද මම ඊයේ කිව්වා බැංකු දෙකක් අතර තමයි මේ ගනුදෙනු වෙන්නේ මගේ කමර්ෂල් බැංකුවයි ඇමරිකාවේ නිව්යෝක් සිටි බැංක් එකයි මේ දෙන්න අතර තමයි මේක වෙන්නේ මම දැන් ඔන්න ඇමරිකාවේ ජෝන්ට මම අර මගේ මිල ගණන් ටික දාලා නාම මාත්‍ර ඉන්වොයිසි යවුවා ඔයාගේ නමට මෙන්න මේ බාණ්ඩ සෙට් එකක් එන්න දිනවා මේකේ ගාණ මෙච්චරයි ජෝන් එතකොට ඒක ඇමරිකාවේ ජෝන් ඉන්නේ එයා ඇමරිකාවේ නිව්යෝක් සිටි බැංක් එකට එයාගේ බැංකුවට අරන් ගිහලා පෙන්නනවා සර් බලන්න මේ මම ලංකාවේ ඉන්න මෙයා එක්ක මෙහෙම ගනුදෙනුවක් කරන්න තියෙනවා එයා මට මිල අනම්මනම් එවලා තියෙනවා මේ තියෙන්නේ මේ මම ණයවර ලිපියක් ආරම්භ කරගන්න ඕනේ දැන් ඔයා හිතන්න ලංකාවේ ඉඳන් මම ජපානයෙන් වාහන ටිකක් ගෙන්නනවා වාහන ටිකක් ඩිෆෙන්ඩර් ටිකක් ගෙන්නන්න යන්නේ ජපානයේ ඉඳන් ජපානයේ බැංකුවට මම ගෙවන්න ඕනේ මගේ බැංකුව කමර්ෂල් බැංකුව නැත්තම් මහජන බැංකුව දැන් ජපානයේ ඉඳන් එයා මට එවනවනේ මිල මෙච්චරක් වෙනවා වාහන 10ට ලක්ෂ 1000යි මෙන්න එවනවා එව්වට පස්සේ මම ඒක මගේ කමර්ෂල් බැංකුවට එහෙම නැත්තම් මහජන බැංකුවට අරගෙන ගිහිල්ලා මට මෙදාට මේ වගේ ගනුදෙනුවක් කරන්න තියෙනවා මට ණයවර ලිපියක් ඕපන් කරලා දෙන්න මේ විදේශ වෙළඳාම මේ ගනුදෙනුව සඳහා ඔයා මට මේ පහසුකම දෙන්න ණයවර ලිපි පහසුකම් සඳහා ආනයන කරුට බැංකුවේදී ඉදිරිපත් කරන්න පුළුවන් letter of credit LC ණයවර ලිපි ඕපන් කරනවා කියන්නේ අන්න ඔපටයි ඇමරිකාවේ බැංකුවේ හෙන් ණයවර ලිපි ඕපන් කරනවා ඕපන් කරලා මගේ ලංකාවේ කමර්ෂල් බැංකුවට මෙයා දැනුම් දෙනවා හරි මචං මේ ඔයාගේ ඕඩර් එකට ඔයාගේ මිනිස්සෙගේ ඕඩර් එකට මේ සල්ලි ගෙවන්න අපි ලෑස්ති අපේ මිනිස්සයා ලෑස්ති ණයවර ලිපි දෙවැනි එක
වෙළඳ ගනුදෙනු සඳහා අවශ්‍ය පිවිසුම් සම්පාදනය කර ගැනීමට ඉවහල් වීම. වෙළඳ ගනුදෙනු සඳහා දෙන්න අතර මේ ගනුදෙනු වෙන්න මූලික පහසුකම එහෙම නැත්නම් මූලිකව මේක ප්‍රවේශ වෙන්න මෙන්න මේ නාම මාත්‍ර ඉන්වොයිසිය හම්බුනාම සල්ලි ටික පිළිබඳ විස්තර හම්බුනාම ආනයනකරු භාණ්ඩ මිලට ගන්නේ නම් ගෙවීම පිළිබඳව ගෙවීමට සිදුවන මිල පිළිබඳව කල්තියක් දැනගන්නට පුළුවන්. දැන් මේක නාම මාත්‍ර ඉන්වොයිසිය අපි එව්වේ යන්න ඔයාගේ අපනයන ක්‍රියාපටිපාටියට අපනයන ක්‍රියාපටිපාටියට යන්න අපනයන ක්‍රියාපටිපාටියට මහිතන 14 වගේ පිටු වෙන්න ඇති. ඕකේ තියෙනවා ආනයන කරුමෙන් ලැබුණු මිල විමසුමට ප්‍රතිචාරයක් වශයෙන් මිල කියුම එහෙම නැත්නම් නාම මාත්‍ර ඉන්වොයිසිය යවනවා කියලා. ඔයා තාම මේ භාණ්ඩේ කියන්නේ කෝඩ් එක හදන්න පටන් අරගෙන නැහැ. එයා තාම කන්ෆර්ම් කරලත් නැහැ ඔයාට හදන්න. හරි මම ඔයාට තමයි මේක දෙන්නවා හදන්න ගන්න කියලා තාම කන්ෆර්ම් කරලත් නැහැ. ඔයාගේ මිල තමයි දන්නල යව්වේ. ඒතර එයා දැනගන්නවා ආවා අර ලංකාවේ ඩයල් එකකින් මම භාණ්ඩ ටික ගත්තොත් මම ඌට මෙච්චර තමයි ගෙවන්න ඕනේ. මෙච්චර තමයි ගෙවන්න ඕනේ. ඊට පස්සේ අදාළ අවස්ථාවලදී ආනයන බලපත්‍ර සහ විදේශ විනිමය වෙන් කරවා ගන්නට දැන් ලොකු ඩොලර් මම කිව්වා ඩොලර් මිලියන 100කට වඩා මිලියන 100කට වඩා ලොකු ගනුදෙනුවක් කරනවා නම් මම මහ බැංකුවෙන් විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඇයි එකපාර එක ගනුදෙනුවකින් මිලියන 100ක් රටින් පිට රටකට යනවා. ලොකු ගාණක් ඒක ලොකු ගාණක් මිලියන 100ක් කියන්නේ ලක්ෂ 1000ක්. ලොකුවට දැනෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් සඳහා අවසර ලබා ගන්නට ඕනේ. අවසර ලබා ගන්නට. ඊට පස්සේ අවශ්‍ය වූ විට තීරු බදු ගණනය කිරීම සඳහා රේගොඩ ඉදිරිපත් කරන්න. දැන් වාහන 1000ක් වගේ 10ක් වගේ ගෙන්නද්දී අපි තීරු බදු ගණනය කරන තීරු බදු වාහන 10 මෙච්චරයි මිල ආයකට මෙච්චර ප්‍රතිශතයක් තමයි තීරු බදු ගහන්නේ. සහ සැපයුම් කොන්දේසි. ඔය වගේ දේවල් බලා ගන්න ඔයාට මේ නාම මාත්‍ර ඉන්වොයිසිය කියන එක අවශ්‍ය වෙනවා. නාම මාත්‍ර ඉන්වොයිසිය කියන එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ දේවල් ටික විදේශ ගැනුම්කරුවන් විසින් ඇවනු ලබන මිල විමසුමකට පිළිතුරු වශයෙන් අපනයනකරු විසින් භාණ්ඩවල මිල දක්වමින් මිල කියුමක් හෝ නාම මාත්‍ර ඉන්වොයිසියක් යවයි. එවන්නක අඩංගු ප්‍රධාන මිල කියුම් වර්ග. දැන් ඔයාට මතකද අර ඊයේ මම කිව්ව කතාවේදී ඇමරිකාවේ කෙනා ඔන්න දැන් විදේශීය සැපයුම්කරුවන් හොයාගන්නේ ලංකාවෙන් මෙන්න මෙයා ඉන්නා මට මේ භාණ්ඩ 100 දෙන්න. ඉන්දියාවෙන් මෙයා ඉන්නවා. මියන්මාරෙන් මෙයා ඉන්නවා. මෙන්න මේම 3 දෙනෙක් 4 දෙනෙක් හොයාගෙන ඒ ජෝර්ඩන් ඇමරිකාවේ ඉන්න මේ හැම කෙනෙක්ගෙම මිල අහනවා. මිල විමසනවා. එතකොට මේ මිල විමසුමට ප්‍රතිචාර වශයෙන් ලංකාවේ ඉඳන් මම ඇමරිකාවට මිල කියුම යවනවා. ඉන්දියාවේ කෙනත් ඒ වගේම යවනවා. මියන්මාර් කෙනත් ඒ වගේම යවනවා. මිල විමසුමට ප්‍රතිචාර වශයෙන් මිල කියුමක්. අන්න ඒ මිල කියුම මේ වගේ වර්ග ටිකක් තියෙනවා මිල කියුම යවන. ඒ කියන්නේ මිලේ තියෙන වර්ග ටිකක්. පළවෙනි වර්ගය ලෝකෝ කියලා කියනවා. ලෝකෝ. අපනයනකරුගේ ගබඩාවේදී හෝ කර්මාන්ත ශාලාවේ මිලයි. ඒ කියන්නේ දැන් මම ලංකාවේනේ හදන්නේ. මම ඇමරිකාවේ කෙනාට ජෝන්ට මිල කියනවා මගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන්න යන මිල සහ මගේ පොඩි ලාභයක් තියෙන ලාභය දීලා මම විකුණන මිල. මගේ විකුණුම් මිල ලංකාවේ මට හදන්න මෙච්චර ගානයි. ඒ ගාන කියන්නේ නෑ ඉතින්. ඒකයි මගේ ලාභ ප්‍රතිශතයකට එකතු කරලා නිෂ්පාදන පිරිවැයට ලාභය එකතු කරලා මම විකුණුම් මිල හදලා මම කියනවා ඔයා මගේ බියගම ෆැක්ටරියෙන් මේක ගන්නවා නම් එක ෂර්ට් එක මං ඔයාලට ඩොලර් 6 ගාන දෙන්නම්. එක ෂර්ට් එකක් ඩොලර් 6 ගාන දෙන්නම් කියලා ඔන්න මම කියනවා. ඒක පළවෙනි ක්‍රමය. මිල දන්වන විදිය. දෙවන ක්‍රමය නැවතෙක් නොමිලේ ෆ්‍රී ඔන් බෝඩ් නැවතෙක් නොමිලේ භාණ්ඩ තොගය නැවට පටවන තෙක් දැරීමට සිදුවන සියලු වියදම් ඇතුළත් මිලයි. මෙය භාණ්ඩවල මිල ප්‍රවාහන ගාස්තුව වරාය පැටවුම් හා වරාය ගාස්තුව හා පැටවීමේ ගාස්තු අයත්තේ. හරි ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ සඳහා මෙම මිල කියුම ලබා ගනී. මෙය නැවතෙක් වියදම් සහිතය. ඒ කියන්නේ දැන් මෙතන බලන්න මේ ප්‍රවාහන ගාස්තු දැන් මගේ බියගම ෆැක්ටරියේ ඉඳන් ෆැක්ටරිය මිල තියෙනවා. විකුණුම් මිලනේ. ඊට පස්සේ ඔයා මේක වරායට කොළඹ වරායට අරගෙන ඉන්නත් ඕනේ. ඔයා කන්ටේනර් එක දාගෙන මේ ටික අරන් ඉන්න ඕනේ. ඉතින් මේක අරන් එන්න ඔයාට තව පිරිවැයක් තියෙන අන්නේ පිරිවැයත් ඔයා එකතු කරනවා. ඊට පස්සේ වරාය ගාස්තු වරාය විවිධ ගාස්තු අය කරනවා. ඒ ගාස්තු ටිකක් දාලා සහ මේක නැවට පටවන්න තව ගාස්තුවක් කියන අන්නේ ඔක්කොම ටික දාලා
ඔයා ගානක් කියනවා ඔයා ගානක් එතකොට දැන් මම කලින්ම කිව්වා බියගම ෆැක්ටරේදී මේක මිල ඩොලර් 6යි අර ප්‍රවාහන ගාස්තුව පැටවීමේ ගාස්තු වරාය ගාස්තු මේ ඔක්කොම එකතු කරාම එක එකකයක් සාමාන්‍යයෙන් ඩොලර් 8ක් විතර වෙනවා එක එකයක් ඩොලර් 8ක් ඔයා දානවා ෆ්‍රී ඔන් බෝඩ් කන්ඩිෂන් එක ෆ්‍රී ඔන් බෝඩ් ඒකට අයත් වෙනවා මේ දේවල් භාණ්ඩවල මිල ප්‍රවාහන ගාස්තුව කස්ටම් චාර්ජස් ඊට පස්සේ පැටවීමේ චාර්ජස් මේකට නැවට මේ සියලු දේවල් දාලා එක එකකයක් ඩොලර් 8 ගානේ මම ඔයාට දෙනවා ඩොලර් 8 ගාන අන්න ඒ විදිහට මිල කියනවා නම් ඒකට කියනවා නැවතෙක් නොමිලේ කියලා නැවතෙක් නොමිලේ එතුර ලංකාව ගොඩක් කලාවට බාණ්ඩයවද්දි මෙන්න මේ මිල කිව්ම තමයි භාවිතා කරන්නේ මේ මිල කිව්ම තුන්වෙනි එක මිල සහ ගැල්කුලිය මිල සහ ගැල්කුලිය බාණ්ඩතොගේ පිරිවැයට ආනයනකරුගේ රටේ වරායතෙක් බාණ්ඩ ගෙනයාමට අදාළ නැව් කුලිය ඇතුළත් කර මිල කිරීමයි බාණ්ඩතොගේ පිරිවැයට ආනයනකරුගේ රටේ වරායතෙක් ගෙනයාමට අදාළ නැව්කුලිය එක නර මම කලින් දෙවනීකි කතා කරේ ප්‍රවාහන ගාස්තුව පැටවීමේ ගාස්තු නැවේ ගාස්තු තෝර නැවේ ගාස්තුව ඉරස් දැම් මෙතන එකතු වෙන නැවේ ගාස්තුව අපි රක්ෂණය කරත් යන්නේ රක්ෂණ ගාස්තු මේ සියලු දේවල් බාණ්ඩතොගේ පිරිවැයට ආනයනකරුගේ වරාය තෙක්ම මේ බාණ්ඩිටි අරගෙනයන්න ආනයනකරුගේ වරාය තෙක් අරගෙනයන්න අදාළ සියලුම දේවල් අදාළ සියලු ගාස්තු එකතු කරලා හදන මිල ක්‍රමයට කියනවා මිල සහ ගැල්කුලිය කියලා මිල සහ ගැල්කුලිය කියලා හතර මිල රක්ෂණය සහ ගැල්කුලිය මිල රක්ෂණය සහ ගැල්කුලිය බාණ්ඩතොගේ පිරිවැයට ආනයන්කරුගේ රටේ වරාය තෙක් ගෙන යාමට අදාළ නැව්කුලිය සහ රක්ෂණ ගාස්තුද ඇතුළත් කරලා මෙන්න මේ විදිහට හදනවා දැන් පළවෙනි එකේ රක්ෂණ ගාස්තු නැහැ දෙවෙනි එකේ මිල රක්ෂණය සහ ගැල්කුලිය මේ ඔක්කොම දාලා බාණ්ඩ ටික හදලා ඊට පස්සේ බාණ්ඩ ටික පටවල නැවට පටවල රේගු ගාස්තු ප්‍රවාහන ගාස්තු සියලු දේවල් නැව් ගාස්තුවත් දරලා මම වෙන්න බාණ්ඩේ රක්ෂණයත් කරනවා බාණ්ඩේ රක්ෂණය කරලා මේ සියලු මිල මෙයාට කියනවා එයාගේ නැවේ වරායතෙක්ම අරගෙන යන්න එතකොට ඩොලර් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් විතර වෙයි මේක ඩොලර් 10ක් විතර වෙයි මේ ඔක්කොම ගණන් එකතු වුණාම එක ඒකකයක් හරි දැන් දැක්කද බියගම් ෆැක්ටරි මිල ඩොලර් 6යි ඊට පස්සේ නැවතෙක් නොමිලේ එකේදී ප්‍රවාහන ගාස්තුවයි රේගු ගාස්තුවයි පැටවීමේ ගාස්තුවයි මේ ඔක්කොම එකතු වුණාම තව ඩොලර් 2ක් විතර එකතු වුණා ඩොලර් 8ක් විතර වුණා ඊට පස්සේ ඇමරිකාවේ වරාය වෙතම අරගෙන යන්න නැවේ ගාස්තුවයි රක්ෂණයයි ඉන්ෂුරන්ස් එක ඔක්කොම දාලා ඩොලර් 10ක් විතර වුණා ඩොලර් 10ක් විතර වුණා ඊට පස්සේ නැව් තටාකයේතෙක් නොමිලේ නැව් තටාකයේතෙක් අපනයනය කරන වරායේ ඩොක් වේදිකාවතෙක් අපනයන කරුගේ වරායේ හරි නැව් තටාකේතෙක් අපනයනකරුගේ වරායේ ඩොක්වේදිකාවතෙක් බාණ්ඩ ගෙන ඒම සඳහා බැරීමට සිදුවන සියලු වියදම් ඇතුළත් කොට ඇති මිලයි මෙහිදී නැවට පැටවීමේ වියදම් ඇතුළුව ඉදිරි වියදම් දැරිය යුත්තේ ආනයනකරු වෙතයි දැන් බියගම ෆැක්ටරියේ ඉඳන් කොළඹ වරායට විතරක් අරගෙන එනවා මම හරිද බියගම ෆැක්ටරී ඉඳන් කොළඹ වරායට විතරක් අරගෙන එන්න යන මිල තමයි මම සටහන් කරන්නේ එතකොට බියගම ෆැක්ටරී නම් මේක දාගෙන කන්ටේන එකට දාගෙන කන්ටේන එක ප්‍රවාහන ගාස්තු මම දරන්න ඕනේ ඊට පස්සේ මේ වරාය රේගු ගාස්තු වගේ දේවලු මම සමහරවිට දරන්න ඕනේ රේගු ගාස්තු දරලා ඔන්න දැන් ඩොක් එකට ආවර තියෙන වරාය ජැටියට වෙනකන් ඔන්න මම ගෙනත් දෙනවා එතන මිල එතකොට එතන සාමාන්‍යයෙන් ආගත්තු සාපේක්ෂ මිල අඩු ආධාරණ වියදම් ප්‍රමාණය අඩු වෙනවා ඉන්ෂුරන්ස් කරන්නේ නැහැ පැටවීමේ ගාස්තු මේ කිසිම දෙයක් නැහැ දොල සාමාන්‍ය ඩොලර් 7ක් 7.5ක් විතර 7.50ක් විතර වෙයි ඩොලර් 7.50ක් විතර හරිද මෙහිදී නැවට පැටවීමේ ඇතුළු සියලු වියදම් දරන්නේ ආනයනකරු එයා තමයි ඒක දරන්නේ එයා ඇමරිකාවේ ඉඳන් කෙනෙක්ව කන්ටැක්ට් කරලා මේ බාණ්ඩ ටික නැවට දාන්න නැවේ ගාස්තු ගෙවන්නේ ආ ඉන්ෂුරන්ස් කරගන්න ඔක්කොම කරගන්න එයා ඉතින් එහාට ඊට පස්සේ 6 ෆ්‍රැන්කෝ ආනයනකරුගේ ගබඩාවටම බාණ්ඩ ගෙනෙන දෙක් සියලු වියදම් ඇතුළත් බාණ්ඩවල මිල සටහන් කර මිල කිව්වමයි. ඒ කියන්නේ ලංකාවේ මගේ ගබඩාවේ ඉඳන් ආනයනකරුගේ ගබඩාවටම ඔයාගේ ඇමරිකාවේ මේ ප්‍රාන්තයේ මේ ගබඩාවට මේ නගරේ මෙතනටම ගෙනල්ලා දෙන්න මම මෙච්චර මිලක් අය කරන එක එකකට. ලංකාවේ බියගම ඉඳන් මෙන්න මේක කන්ටේනර්ස් වල පටවගෙන කොළඹ වරායට අරයි යනවා. එතකොට එතන රේගු චාර්ජස් සහ කන්ටේනර් එකට ප්‍රවාහන චාර්ජස් ගෙවනවා.
නැවට පැටවීමේ ගාස්තු, නැව් ගාස්තුව, බාණ්ඩ රක්ෂණය කිරීමේ ගාස්තුව, ඊට පස්සේ ඇමරිකාවේ වරායේ වෙනම ගාස්තු අය කරනවා, රේගු බදු වගේ දේවල් අය කරන්න පුළුවන්. එතකොට ඇමරිකාවේ වරායේ ඉඳන් ඇමරිකාවේ අර පුද්ගලයාගේ කර්මාන්ත ශාලාවේ ගබඩාවට, ඒ කර්මාන්ත ශාලාවේ අදාළ තැනට අරගෙන යන්න තව ප්‍රවාහන ගාස්තුව, මේ ඔක්කොම එකතු කරලා මිලක් කියනවා. සාමාන්‍යයෙන් එක එකකයක් ඩොලර් 15ක් විතර වෙයි. එක එකකයක් ඩොලර් 15ක් විතර වෙයි. මේ සියලු දේවල් එකතු කරලා මිල කියනවා. ඔන්න මිල කියවුම් වර්ග ටික. නාම මාත්‍රයේ ඉන්නොයිසිය අපි ඇමරිකාවේ කෙනාට මිල කියන විදි ටික තමයි ඔය තියෙන්නේ. මේ විදිහට කරොත් මෙන්න මේ මිල වලට තමයි ඔයාට මම බාණ්ඩ ටික දෙන්නේ. මේ විදිහට ගියොත් මෙච්චර මිලක් වෙනවා. මේ විදිහට කරොත් මෙච්චර මිලක් වෙනවා. අන්න ඒක තමයි ඔයාට මේ දීලා තියෙන්නේ. නාම මාත්‍ර ඉන්නොයිසිය සහ මෙන්න මේ මිල කියුම් ටික නැවත බලාගෙන එන්න. නාම මාත්‍ර ඉන්නොයිසිය සහ මිල කියුම් ටික නැවත බලාගෙන එන්න. මේවා MCQ වලත් අහලා තියෙනවා. මෙන්න මේ ෆ්‍රැන්කෝ එක අහලා තියෙනවා, මම දැකලා තියෙනවා ෆ්‍රැන්කෝ. හරිද? හරි. මම යන්න තානාපති ඉන්නොයිසියට. තානාපති ඉන්නොයිසිය. අපනෑනකරු පිළියල කරන ඉන්නොයිසියේ සඳහන් මිලෙහි නිර්වද්ධතාව සහතික් කරමින් ආනයනකරුගේ රට වෙනුවෙන් අපනෑනකරුගේ රටේ සින්න තානාපති හෝ ඔහුගේ බලල නිලධාරයකි විසින් නිකුත් කරන ලියවිල්ලයි. එනම් ආනයන කරන රටේ තානාපති හෝ කොන්සාල්වරයා විසින් සහතික කරන ඉන්නොයිසියයි. බලන්න, අපනෑනකරු පිළියල කරන ඉන්නොයිසියේ සඳහන් මිලෙහි නිර්වද්ධතාව සහතික කරමින් ආනයටකරුගේ රට වෙනුවෙන් අපනෑනකරුගේ රටේ සින්න තානාපති. කියන්න දැම්මම ලංකාවිදන් ඇමරිකාවරණය යවන්නේ, ලංකාවිද ඇමරිකාවට දැම්මම බොරු ගණන් එහෙම දාලා යවන්න පුළුවන් ගෙන් වැඩියෙන් ගරාගණ්ඩ.
ඒක හින්දා මෙන්න මේ තානාපති ඉන්නොයිසිය ලංකාවේ ඉන්න ඇමරිකාවේ තානාපති ලංකාවේ ඉන්න ඇමරිකාවේ තානාපති මෙන්න ලෙට එකක් නිකුත් කරනවා ලංකාවේ මේ පුද්ගලයා ඔයාට සඳහන් කරලා තියෙන මිල ගණන් හරි ලොකු ගැටලුවක් නැහැ හරිද ලොකු ගැටලුවක් නැහැ එතකොට අන්න එහෙම ලංකාවේ ඉන්න ඇමරිකානු තානාපති ලෙට එකක් නිකුත් කරනවා ඇමරිකාවේ ඉන්න ජෝන්ට මම තමයි මේ ලෙට එක ගන්නේ මම ගිහිල්ල මේ ඇමරිකාවේ තානාපති කාරයල්ට මම යනම් ගිල්ල කියනවා මෙම ඇමරිකාවේ මෙන්න මේ පුද්ගලයට මේ ප්‍රාන්තින්න මෙයාට මෙම ෂර්ත්සීයක් යවන්න තියෙන මම මේව තමයි සඳහන්කරු මිල ගණන් මට කරුණාගල ලෙට එකක් කිෂූ කරන්න මේ මම සඳහන්කරු මිල ගණන් සාධාරණයි මේව තමයි සාමාන්‍ය මාකට් එක යන ප්‍රයිසස් මාකට් ප්‍රයිසස් මේව තමයි ලංකාව කියලා සටහන් කරන්න කියලා එයාදකොට ඒ විස්තර බල්ල මම සටහන්කරු මිල ගණන්න හෙම බලලා එයා සටහන් කරනවා මෙන්න මේ තානාපති ඉන්නෝසි කෙනෙ නිකුත් කරනවා හරි මේ මිල ගණන් තමයි ජෝන් ලොකු අවුලක් නැහැ මාකට් ප්‍රයිස මේක තමයි කියලා ලෙට එකක් ෂූ කරනවා හරිද අප නෑනකරු පිළියල කරන ඉන්නෝවිසේ සඳහා මිලේ නිර්වද්‍යතාව සහතික කරමින් අප ආනයනකරුගේ රට වෙනුවෙන් ආනයනකරුගේ රට වෙනුවෙන් අපනයනකරුගේ රටේ සින්න තානාපති හෝ ඕගේ බලලත් නිලධාරයා විසින් නිකුත් කරන නිකුත් කරන ලියවිල්ලයි ඒක තමයි තානාපති ඉන්නෝවිසිය කියලා කියන්නේ ඒක හැබැයි නිකුත් කරන්නේ මෙවැනි ඉන්නෝවිසිය අවශ්‍යන්නේ පහත රටවලට අපනයනය කරන විටදී පමණයි බොලේවියාව කොළම්බියාව හොන්ඩුරාස් හයිටි වගේ ලතින් ඇමරිකාව රටවල් සහ ඕමාන් බහරයෙන් සෞධ්‍යාරාබී වගේ රටවල්ලට ජවද්දි තමයි මේක ටිකක් ඕනේ ඔය රටවල් පොඩ්ඩක් කේස් ඒක හින්ද අර ඉන්නෝවිසිය ඕනේ අර ඉන්නෝවිසිය ඕනේ ඒකෙන් සැලසෙන ප්‍රයෝජන බාණ්ඩ ආනයනය කරපු රට හරියට හඳුන ගන්න පුළුවන් ඇයිඒ ආනයන්කරුගේ රටේ තානාපති කාරයාලකින් ලියවමක් දීල තිනතින් ඒක අවුලක් නෑ එතකොට හරියටම කියාගන්න පුළුවන් මේ රටින් තම බාන්ධටික ආනයනය කරේ කියලා ඉට පස්සේ මිලේ නිර්රද්ධතාවය සාතික කරගන්න පුළුවන් මිලේ නිර්රද්ධතාවේ ඇයිඒ තානාපති කාරයාලයෙන් වාට තානාපති ඉන්නවිසේ දීල තියෙනවා ඒකකයක් මේ මිලයට තේ තමයි මෙච්චර ගානකට තමයි වාට මම ලබා දෙන්නේ කියලා ඊට පස්සේ අපනෑන වීසා බලපත්‍රය යුරෝපා සංගමයට අපනයනය කරන විට යුරෝපා සංගමයට අපනයනය කරන විට රෙදි සහ ඇඟලුම් අධීක්ෂණය කර එම බාණ්ඩ ශ්‍රී ලංකාව නිපදූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝ කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කරන සහතිකයයි ප්‍රයෝජනයට ගන් ලැබුණු අවස්ථා රෙදි පිළි සහ ඇඟලුම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ බව සහතික් කරම යුරෝපා සංගමය රටවල්ලට මේක ඉදිරිපත්වන කියන්නේ අර අපි සමහර ඇඟලුම් නිෂ්පාදන හෙමනත්තන් සමහර නිෂ්පාදන තියෙනවා මේක මේ රටේම හදපු එකක් කියලා ඔයා තහවුරු කරන්න ඕනේ සමහර වෙලාවට එතකොට යුරෝපා සංගමයට අපනෑනය කරන රෙදිපිලි හෝ ඇඟලුම් අධීක්ෂණය කර එම බාණ්ඩ ශ්‍රී ලංකාව නිපදූ බවට ආයෝජන මණ්ඩලය හෝ කර්මාන්ත අමාත්‍යංශ විසින් තමයි නිකුත් කරන්නේ හරිද සහ එන්න මේ පූර්ව තත්ත පරීක්ෂණ පූර්ව තත්ත්ව සහතිකයට ඒක ප්‍රයෝජන ගල්ලබන අවස්ථා සහ මෙන්න මේ බර හෝ ප්‍රමාණය අනු සහතිකේ මේ දෙක ඉක්මට කියවගන්න මේ දෙක ඉක්මට කියවගන්න ඒ දෙක ලොකූ වැදගත්කමක් නැහැ ඕක වැඩි අහලත් නැහැ නමුත් පොඩ දැනගෙන ඉන්න එක ටිකක් වැදගත් පූර් අපනයන තත්ව සාතිකය සහ බර හෝ ප්‍රමාණය පිළිබඳ සාතිකය හරිද මට දැම් වැඩක් කරන්න යන්ඩාය මුලට ආන අපනෑන වෙළදාමේදී භාවිතාවන ලියකීවිරි තැනට ගෙහෙල්ලා අපනෑන බලපත්‍රයේ ඉඳම්
නවභාරපත ප්‍රබෝස්ථාන සාතිකයේ නාමමාත්‍රින් විසේ මිල වර්ග ටික සහ මෙන්න මෙතැන්ට වෙනකම් බරහෝ ප්‍රමාණය පිළිබඳ සහතිකය වෙනකම් සියලු දේවල්ට ඉක්මනින් කියවගෙන නොතට විනාඩි පහක් විතරයයි ඉක්මනින් කියවගෙන ඉන්න සහ ඒ අවශ්‍ය වැදගත් දේවල් తీරන ඉරක් ගහගන්න ඉරක් ගාල හයිලයිට් කරගන්න කොරි තේරෙන් නැත්තන් අහන්ඩ විනාඩි පහක් විතර අරගෙන ඉක්මට මේටික නැවත බලන්න නැවත බලන්න ඉක්මනින් බල්ලමට රිප්ලය එකක් දාන්න බැලුව කියලා තේරුණානම් තේරුණා කියලා මට මැසේජ් එකක් දාන්න මැසේජ් ජෝන කට්ටීගෙන්ම හරිද මට ඉක්මට ගිල බලන්න අපි ඉක්මට ඉතුරු කැල්ල පටන්ගම්
හරිද? හරි. මම රිප්ලයි එකක් දාන්න කට්ටිය. හරිද? මේ ප්‍රශ්න ටිකත් කරන්න. මේ ප්‍රශ්න ටිකත් කරන්න. ටික වෙලාවක් කරන් මේකත් කරන්න. විනාඩි 2ක් 3ක් යන්නේ මේකත් කරන්න. හරිද? අන්තර්ජාතික වෙළඳාමේදී ප්‍රභවස්ථාන සහතිකය වැදගත් වෙන්නේ. පළවෙනි එකට තීරුබදු සහන ලබා ගන්න, තීරුබදු සහන ලබා ගැනීමට. දෙක අපනෑන නිෂ්පාදන භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ සහතිකය, කිරුම් මිනුම් සහතිකය වගේ දේවල් මිනුම් සහතික නිකුත් කරන්නේ මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවෙන්. 3 අපනයනය කරන මුහුදු ආහාර සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කරන්නේ, මුහුදු ආහාර සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කරන්නේ. මතක ඇතිවාල්ට සෞඛ්‍ය සහතිකයේදී අපි කිව්වා සෞඛ්‍ය සහතිකයේදී මස් මාළු වැනි බාණ්ඩ අපනයනය කරද්දී සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක නිකුත් කරනවා කියලා. නමුත් අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන සඳහා දීවර සහ ජලද සම්බන්ධ අමාත්‍යාංශයෙන් තමයි මේක නිකුත් කරන්න කියලා කිව්වා. එතකොට එතනට 3ට අපනයන කරුවෙකුට සිය භාණ්ඩවල අයිතිය තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි ප්‍රධාන ලියවිල්ල වන්නේ
ආනයන කරුවෙකුට ආනයන කරුවෙකුට නවභාරපත පහ නවභාරපත නිකුත් කරන්නේ නැව් සමාගම් විසින් එක අංක පොඩ්ඩක් හෙට මෙලා වෙලා හෙට මෙහෙට වෙලා දීනම 6 අපනයනය කරන බාණ්ඩර නිකුත් කරන ලේවිල ප්‍රභෝස්ථාන සහතිකයයි ප්‍රධාන ලේවිල නවභාරපත හරි ඊට පස්සෙන් මෙන්න මේකට මේටික අපිට අක්ගල කතා කරලා අධිවර කරු ආනයන වෙළදාමේදී භාවිත වන ලියකිවිලි ටික දැන් අපි අපනයනකේදී හෙන සෙට්ට එකක් කතා කර ලෙටර්ස් තිබ්බ 19ක් විතර තිබ්බ හැබැයි මෙතන ටිකයි තියෙන්නේ ආනයන වෙළදාමේදී භාවිතා වන දේවල් එක පළවෙනි එක තමයි ආනයන බලපත්‍රය මොකක්ද මේ ආනයන බලපත්‍රය කියන්නේ ලියන්න අදාළ භාණ්ඩ වර්ගය ආනයනය කිරීමට අවසර ලබා දෙමින් අදාළ භාණ්ඩ වර්ගය ආනයනය කිරීමට අවසර ලබා දෙමින් අදාළ භාණ්ඩ වර්ගය ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව මේ එකම තැනින් දෙන්නේ ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරුන් ලබන ලියවිල්ලයි ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරුන් ලබන ලියවිල්ලයි අදාළ භාණ්ඩ වර්ගයම ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ලියවිල්ලයි ඊට පස්සේ ඉන්ඩෙන්ට්වක් විදේශ සැපයුම් කරුවන්ගෙන් නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් ඉල්ලුම් කර ඔහු වෙත ආනයන කරුවෙකු යවන ඇනවුමයි මෙහි ආනයන කරුට අවශ්‍ය භාණ්ඩ පිළිබඳ විස්තර මිල නැව්ගත කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් කරයි ඉන්ඩෙන්ඩු ප්‍රධාන වර්ග දෙකයි අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීම ඇසිරීම නැව්ගත කිරීම අපනයන කරුගේ අභිමතයෙක් පරිදි කිරීමට බලය සහිත ඉන්ඩෙන්ටු විවෘත ඉන්ඩෙන්ටුවයි බාණ්ඩ තෝරා ගැනීම ඇසිරීම නැව්ගත කිරීම ආනයනකරුගේ අභිමතය පරිදිටු කර ගැනීමට බලය පවරමින් නිකුත් කර ඉන්ඩෙන්ටුව සංවෘත ඉන්ඩෙන්ටුවයි ඉන්ඩෙන්ටුව කියන්න මොකක්ද ඇනවමට ඕඩ එක ඇනවම තකොට විදේශ සැපයම්කරුවන්ගෙන් නිශ්චිත බාණ්ඩ ප්‍රමාණයක් ඉල්ලුම් කර ඒ කියන්නේ ඇමරිකාවේ ජෝන් ෂර්ට්සියක් ඕන කියලා මේ මනුස්සය මට අර කීපු ඕඩ එක මට දාපු ඕඩ එක තමයි මේ ඉන්ඩෙන්ටු කියල කියන්නේ ඒක අවශ්‍ය බාණ්ඩවල මිල විස්තර නැව්ගත කිරීමට අදාළ කොන්දේසි මේ සියලු දේවල් තියෙනවා මෙන්න මේ ඉන්ඩෙන්ටුවේ හරි එතකොට මේ ඉන්ඩෙන්ටු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා ඉන්ඩෙන්ටුව ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා පළවෙනි එක තමයි විවෘත ඊළඟ එක සංවෘත විවෘත කියන්නේ අවශ්‍ය බාණ්ඩ වර්ගය තෝරාගන්න තොට අවශ්‍ය බාණ්ඩ වර්ග කිව්වම මට ඕන විතර බාණ්ඩ තෝරගන්න බෑ ඉතින් එයා කියන දේවල් තමයි තෝරගන්න ඕනේ නමුත් සමහරලාට නිෂ්පාදනය කරද්දී අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් ඔයාට තෝරගන්න පුළුවන් ඇසිරීම මේක අසුරන්න ඕනේ කොහොමද පොලිතින් බෑග් වල පැක් කරනවද නැත්නම් නිකන් පැක් කරනවද එහෙම නැව්ගත කිරීම මොන ශිපින් ලයින් එකේ දෙවන්න ඕනේ කොහොමද මේක කන්ටේනර්ස් වල අසුරන්න ඕනේ මේ සියලු දේවල් මට ලංකාවේ ඉන්න මමනේ ඇමරිකාවේ ජෝන්ට යවන්නේ ද ඉන්ඩෙන්ටු එවන්නේ ජෝන් තමයි මට එවන්නේ ඇමරිකාවින් තමයි මට එවන්නේ මෙයා එවන්නේ විවෘත ඉන්ඩෙන්ටුවක් මචං ඔයා මේ දේවල් ටික බලලා කරන්න කියලා එයා මට කියනවා දෝ ලංකාවේ නම් මම මේක නිෂ්පාදනය කරලා මට කැමති විදිහට අසුරලා එහෙම මට යවන්න පුළුවන් ඒක විවෘත ඉන්ඩෙන්ටුව සංවෘත ඉන්ඩෙන්ටුව කියන්නේ බාණ්ඩ තෝරා ගැනීම ඇසිරීම නැව්ගත කිරීම මේ සියලු දේවල්
ජෝන් තමයි මට මේ හැම දෙයක්ම කියන්න ඔයා බාණ්ඩ තෝරගද්දි මේ අමුද්‍රව්‍ය වර්ග විතරයි තෝරගන්න ඕනේ මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඔයා මේ අමුද්‍රව්‍ය ගන්න ඕනේ මෙයා කියනවා මට කියනවා මේ බ්‍රෑන්ඩ් එකෙන් මේ අමුද්‍රව්‍ය ගන්න රෙදි ගන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් මෙහෙම ගන්න බොත්තම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න එයා කියනවා ඇසිරීම ඔයා මට ඉටි කොළ බෑග් එක අසුරලා මේකට හැඟ එකක් දාලා තමයි එවන්න ඕනේ නැව්ගත කිරීම මෙදාට වරායක් මෙදාට මේ නැවක් තියෙනවා මෙන්න මේ shipping line එකෙන් ඔයාගේ ලංකාවේ තියෙන මේ shipping line එකේ මේ නැවේ මේ බාණ්ඩ ටික එවන්න අන්න මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා ආනයනකරුගේ අභිමතය ජෝන්ගේ අභිමතය අන්න එහෙම එයා ළඟ නම් මේ බලය තියෙන්නේ ඒකට කියනවා සංවෘත විවෘත නැහැ වහලා තියෙන්නේ සංවෘත ඉන්ඩෙන්ටුව කියලා ආනයන සටහන් කරය ලියන්න ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති බාණ්ඩ පිළිබඳ විස්තර සඳහන් කරමින් ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති බාණ්ඩ පිළිබඳ විස්තර සඳහන් කරමින් ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති බාණ්ඩ පිළිබඳ විස්තර සඳහන් කරමින් ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් රේගුවට ඉදිරිපත් කරන වාර්තාවයි හරිද ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති බාණ්ඩවල විස්තර සඳහන් කරමින් ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් රේගුවට ඉදිරිපත් කරන වාර්තාවයි මම තමයි ඒ කියන්නේ දැන් මගේ ආනයනකරුගේ නියෝජිතයා එයා දැන් ඔන්න බාණ්ඩ ටික මේ ඇමරිකාවේ වරාය නිදහස් කරගන්න යන්නේ ඇමරිකාවේ වරායෙන් එතකොට ඒ වරායෙන් නිදහස් කරගන්න නම් මම එයාට යවුවනේ මේ නෞබාරපත අන්නේ නෞබාරපත වගේ දේවල් බලලා එයාට එවලා තියෙන බාණ්ඩවල ලිස්ට් එකක් හදා ගන්න ඕනේ ලිස්ට් එකක් ඒ ලිස්ට් එක හදලා මෙයා ඒක අරගෙන ගිහිල්ලා ඇමරිකාවේ වරායට දෙනවා ඇමරිකාවේ වරායට දීලා එයා මේක නිදහස් කරගන්නවා ඒකට කියනවා ආනයන සටහන් කරේ කියලා ආනයන සටහන් කරේ ඊට පස්සේ රක්ෂණ ලිපිය හානි රක්ෂණ ලිපිය දුෂ්‍ය නෞබාරපතක් වෙනුවෙන් පාරිශුද්ධ නෞබාරපතක් ලබා ගැනීම සඳහා අපනයනකරු නැව්පති වෙත නිකුත් කරන ලියවිල්ලයි එවැන්නක් නිකුත් කිරීම වෙනුවෙන් නැව් සමාගමට කිසියම් පාඩුවක් දැරීමට සිදු වුවහොත් ඒ බාර ගන්නා බව ලිපියෙන් පොරොන්දු වේ අර ඔයාට මතකද නෞබාරපතේදී අපි තැනක ලිව්වා තැනක කිව්වා පාරිශුද්ධ නෞබාරපත සහ දුෂ්‍ය නෞබාරපත කියලා එතකොට පාරිශුද්ධ එකේ කිසිම කැඩීමක් බිඳීමක් කිසිම දෙයක් වෙලා නැහැ දුෂ්‍ය එකේදී කියන්නේ පොඩ්ඩක් පිඟන් දෙකක් තුනක් කැඩිලා කියලා බිඳිලා කියලා මම කිව්වා හරි හානි රක්ෂණ ලිපිය කියන්නේ අන්න ඒක දුක්ෂ නෞබාරපතක් වෙනුවෙන් පාරිශුද්ධ නෞබාරපතක් ලබා ගැනීම සඳහා අපනයනකරු නැව්පති වෙත නිකුත් කරන ලියවිල්ලයි ඒ කියන්නේ සමහර ආනයනකරු ඉන්න පුළුවන් මෙන්න මේ නෞබාරපතේ වර්ගෙත් බලනවා ඔයා එවන්න ඕන මට දුෂ්‍ය නෞබාරපතක් නෙමෙයි ඔයා මට පාරිශුද්ධ නෞබාරපතක් තමයි එවන්න ඕනේ ඒතර මේ වගේ වෙලාවක බැරි වෙලා හරි එහෙම කොන්දේසියක් තියෙන කෙනෙක්ගේ ඔයා බාණ්ඩයට යවද්දි බාණ්ඩ එකක් දෙකක් කැඩිලා එතකොට ඔයාට නැවෙන් දෙන්නේ දුෂ්‍ය නෞබාරපතක් හැබැයි ආනයනකරු ඉල්ලන්නේ පාරිශුද්ධ නෞබාරපතක් මෙන්න ගැටලුවක් ඔයාට ඕඩ එක අලුතෙන් හදන්න බෑනේ මෙන්න ගැටලුවක් මේ වගේ වෙලාවක ඔයාට පොඩ්ඩක් නැව් සමාගම ටෝක් කරලා දුෂ්‍ය නෞබාරපතක් වෙනුවට පාරිශුද්ධ නෞබාරපතක් ඉල්ලගන්න පුළුවන් දුෂ්‍ය නෞබාරපතක් වෙනුවට පාරිශුද්ධ නෞබාරපතක් එතකොට අන්න ඒ වගේ ඒවා ඉල්ලගන්නේ මේ හානි රක්ෂණ ලිපිය ඔස්සේ ඔයා පොඩ්ඩක් මේ ලෙටර් එක තියලා මෙහෙමයි මේ වගේ දෙයක් තියෙනවා අර ඉල්ලලා තින්නේ පාරිශුද්ධ නෞබාරපතක් පිඟන් 100ක් තමයි ඉල්ලලා තින්නේ හැබැයි මම පිඟන් 105ක් යාට යවනවා පොඩ්ඩක් වැඩියෙන් 105න් දෙකක් පොඩ්ඩක් ක්‍රැක් වෙලා තියෙනවා මේ
හැබැයි යාගේ 100 හරියට තියෙනවා මේ ඉන්න මට දුෂ්‍ය එකක් නැතුව පාරිශුද්ධකම ගන්න පුළුවන්ද කියලා මෙන්න මේ හානි රක්ෂණ ලිපිය දුන්නාම නැව් සමාගම මට ඒක දෙනවා. එතකොට ඒකේ සාමාන්‍යයෙන් හැබැයි දැන් 105ක් යවද්දී ඔන්න දැන් දෙකක් කැඩිලා දෙකක් බිඳිලා බැරි වෙලා හරි අරු කිව්වොත් එහෙම ඇමරිකාට ඇල්ලක බලන්න මේ කැඩිච්චේවනේ වල තියෙන මට මේ ඕඩර් එක එපා කියලා කැන්සල් කරොත් මොනවා හරි කරොත් පාඩුවක් වෙන්න පුළුවන්. නැව් සමාගමට මුදල් හම්බ වෙන්නෙත් නෑ, මට මුදල් හම්බ වෙන්නෙත් නෑ. එතකොට නැව් සමාගමට පාඩුවක් වෙන්න පුළුවන්. යාගේ නැව් ගාස්තු අය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක යම්කිසි පාඩුවක් දරන්න සිද්ධ වුණොත් මම මේ පාඩුව පිළිගන්නවා කියලා ලංකාවේ මම ඒක පිළිගන්නවා කියලා මම මේක සහතික කරලා මම ඒක පොරොන්දු වෙන්න ඕනේ. ඊට පස්සේ හානි රක්ෂණ සහතිකය බාණ්ඩ වරායෙන් නිෂ්කාශනය එහෙම නැත්නම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ලියකියවිලි ආනයනකරුවෝ ලැබී නොමැති අවස්ථාවක ඔහු වෙත ඇති වෙනත් සාක්ෂි ලියකියවිලි සාක්ෂි ඉදිරිපත් කරමින් තම බැංකුකරු සමග සාමූහිකව අත්සන් කොට වරාය හෝ රේගුව හරහා නැව් සමාගම වෙත බාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලියවිල්ලයි. ආනයනකරුට බාණ්ඩ බාර දීමෙන් නැව් සමාගමට යම් අලාභයක් සිදු වුවොත් ආනයනකරුවෝ ඔහුගේ බැංකුව ඒ සඳහා වගකීමට බැඳෙන බව මේ සාධික කෙරේ. ඒ කියන්නේ දැන් බාණ්ඩ ටික වරායට එනවනේ. දැන් ලංකාවේ නම් මම ඔන්න අර වරායට පැටෙව්වා බාණ්ඩ ටික ඇමරිකාවේ නැවටත් ගියා. මට මේ අර මටනේ දෙන්නේ නව්බාරපත වගේ. මට මේ දේවල් යවා ගන්න බැරි වුණා. කොරෝනා වගේ දේවල් ඇවිල්ලා පෝස්ට් ඔෆිස් වැඩ කරන්නේ නැහැ, ලෙටර්ස් යවන්න බෑ, කුරියර් සර්විස් වැඩ කරන්නේ නැහැ. මට මෙන්න ඔරිජිනල් එක යවා ගන්න බැරි වුණා. එතකොට යාළඟ තව දේවල් තියෙනවා. අපි කතා කරමු මේල් වගේ දේවල් තියෙනවා. තව එක ඩොකියුමන්ට්ස් තියෙනවා. යාමට ඕඩර් එක දීපු එක තියෙනවා. මම යාට මිල කිව්වම යවපු ඒක තියෙනවා. ඒ ලෙටර්ස් තියෙනවා. ඒ දේවල් තියෙනවා. තවත් සාක්ෂි තියෙනවා. හැබැයි ප්‍රධානම එක නව්බාරපත ඒක හම්බ වෙලා නැහැ. තව ඕන්න මම යාට මගේ රේගුඩ ඉදිරිපත් කරපු මේ අපනයන සටහන් කරේ. මගේ රේගුඩ ඉදිරිපත් කරපු අපනයන සටහන් කරේ. මට ඒකත් යාට යවන්න පුළුවන් ඇමරිකාවේ කෙනාට. මම මේවා තමයි රේගුඩ බාර දුන්නේ. ඒ වගේ දේවල් බලලා හරිද? ඒ වගේ දේවල් බලලා දැන් ප්‍රධාන බාණ්ඩ බාණ්ඩ ටික රේගුවෙන් නිදහස් කරගන්න අවශ්‍ය ප්‍රධාන එක නව්බාරපත. හැබැයි ඒක හම්බෙලා නැහැ මෙතනදී. ඒක හම්බෙලා නැහැ. හරිද? නමුත් අර ඒ බාණ්ඩ පිළිබඳව අපි කතා කරපු වෙනත් ලියකියවිලි වගේ දේවල් ඔහුගේ අතේ තියෙනවා නම් අන්න ඒ දේවල් බලලා එයාට පුළුවන් බාණ්ඩ නිදහස් කරගන්න. ඒ බාණ්ඩ නිදහස් කරගන්නේ මෙන්න මේ හානි රක්ෂණ සහතිකය කියන එකත් අරගෙන. හානි රක්ෂණ සහතිකය කියන එකත් අරගෙන. එතකොට බාණ්ඩ ටික හානි රක්ෂණ සහතිකයෙන් කියන්නේ දැන් නව්බාරපත ඇවිල්ලා නැහැ. බාණ්ඩ ටික ඔන්න ඇමරිකාවේ වරායට අරගෙන ආව බාණ්ඩ ටික නව්බාරපත නැහැ. හැබැයි මෙයා මේ හානි රක්ෂණ සහතිකයක් ඉල්ලලා මේ ඇමරිකාවේ ජෝන් බාණ්ඩ ටික ඉල්ලනවා අර අපේ අනික ඩොකියුමන්ට්ස් ටික වෙනත් තියෙන ඩොකියුමන්ට්ස් ටික බලලා. ඒතකොට මේ හානි රක්ෂණ සහතිකයෙන් කියන්නේ බැරි වෙලාවක හරි මේ බාණ්ඩ බාර දුන්නට පස්සේ නැව් සමාගමට මොකක් හරි අලාභයක් සිද්ධ වුණොත් ජෝන් කියනවා බලන්න මේ මම ගෙවන්නේ නැහැ. නැත්තම් ලංකාවේ ඉඳන් මම කියන මොකක් හරි මේ වගේ දෙයක්. මොකක් හරි කියලා මම කියනවා ගෙවන්නේ නැහැ නැව් සමාගමට. අන්න ඒ වගේ මොකක් හරි කියලා මම වංචාවක් වගේ දෙයක් කරොත් ලංකාවේ ඉඳන්. මෙන්න මේ වගේ දෙයක් වුණොත් ඒකේ වගකීම අපනයන කරු හරි එයාගේ බැංකුව හරි අපනයන කරුව එයාගේ බැංකුව හරි බාර ගන්නවා කියලා තමයි මේ හානි රක්ෂණ සහතිකය කියන්නේ. සාමාන්‍යයෙන් විදේශ ගනුදෙනුවකදී මම කිව්වා ආනයනකරුගේ බැංකුව සහ අපනයනකරුගේ බැංකුව දෙන්න එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ණයවර ලිපි එහෙම ඕපන් කරනවා කිව්වනේ. බැංකුවට බැංකුවක් විශ්වාසයි. එතකොට ආනයනකරු ජෝන් ඇමරිකාවේ ජෝන් එයාගේ බැංකුවත් එක්ක තමයි මේ ගිවිසුමට එන්නේ. එතකොට එයාගේ බැංකුවත් එක්ක ගිවිසුමට ඇවිල්ලා තමයි යවා වරායට කියන්නේ බාණ්ඩ ටික ඇවිල්ලා නැහැ. නමුත් මං බැංකුවත් එක්ක මෙහෙම ගනුදෙනු කරලා තියෙනවා. බැංකුව සහ මගේ ඇමරිකාවේ බැංකුව සහ ලංකාවේ අර මිනිස්සේ බැංකුව මෙහෙම ගනුදෙනු කරලා තියෙනවා. මෙන්න මේ බාණ්ඩ පිළිබඳ විස්තර මට මේක ඔප්පු කරන්න පුළුවන් මගේ තමයි කියලා. හැබැයි මට මේ වෙද්දි නව්බාරපත ඇවිල්ලා නැහැ තාම. ඒකට සෝරි. මට බාණ්ඩ ටික දෙන්න මොනවා හරි කේස් එකක් වුණොත් මමයි මගේ බැංකුවයි ඒක සෙටල් කරගන්න. අපි දෙන්න එක කතා කරගන්න. ඔයාගේ පාඩුව අපි ගෙවනවා අනිවාර්යයෙන්ම කියලා කතා කරලා මෙන්න මේ හානි රක්ෂණ සහතිකය කියන එක දාගන්නවා. දාලා බාණ්ඩ ටික ගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් තිබ්බේ නැත්තම් හිතන්න මොකක් හරි අර්ජන්ට් ඕඩර් එකක් හදන්න මම මොනවා හරි ඇමරිකාවේ කාට හරි අර්ජන්ට් ඕඩර් එකක් හදන්න බාණ්ඩ ටික අමුද්‍රව්‍ය ටික තමයි මේ ගෙන්න ගත්තේ ලංකාවේ ඉඳන්. මේ වගේ දෙයක් ඇවිල්ලා නැහැ. මේ වගේ ලියුම් ඇවිල්ලා නැහැ. නමුත් ඕඩර් එක ඉක්මනට හදාගන්න ඕනේ. ඇමරිකාවේ ප්‍රොඩක්ට් එක ඉක්මනට හදාගන්න ඕනේ.
හිතන්න මේ වගේ පහසුකම් තිබෙන නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තමන්ගේ නිෂ්පාදන කරගන්න බැරි වෙනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ හින්දා තමයි හැමදේටම පොඩි විකල්පයක් දීලා තියෙන්නේ. හැමදේටම පොඩි විකල්පයක් දීලා තියෙනවා. අරක නැත්තම් මේ විදිහට ඔයාලට කරගන්න පුළුවන්. හැබැයි අලාභයක් වුණොත් ඉතින් මේ අලාභය දරන්න ඕනේ. පොඩි රිස්ක් එකක් තියෙනවා. හැබැයි ඔයාලට විකල්පයක් දීලා තියෙනවා හොඳ. ඊට පස්සේ අවලෝකන පත ආනයන සටහන් කරේ සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්නොයිසිය හා නවභාරපොත වැනි නාවික ලීවිලි ආනයන කරුට ලැබී නොමැති අවස්ථාවකදී ආනයන සටහන් කරේ සැකසීම සඳහා බාණ්ඩ පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරියාගේ අවසර ඉල්ලමින් සකස් කරන ලියවිල්ලයි. හරි මෙතනදි කියන්නේ බාණ්ඩ ටික ඔන්න දැන් ඇමරිකාවේ වරායට බාණ්ඩ ටික ගිහිල්ලා තියෙන්නේ නැව ගිහිල්ලා. හැබැයි නැව ගියාට නවභාරපත තාම ගිහිල්ල නෑ. එහෙම නැත්නම් අවශ්‍ය ඉන්නොයිසි වගේ දේවල් තාම මේ පෝස්ට් එකකින් ගිහිල්ලා නෑ ඇමරිකාවට. පොඩ්ඩක් පරක්කුයි පෝස්ට්. හරිද කුණාටුවක් වගේ ඇවිල්ලා මේ ගිහිල්ලා නෑ. ෆ්ලයිට් එහෙම ඔක්කොම කැන්සල් වෙලා අන්න මේ වගේ පොඩි කේස් එකක් ඇවිත්. හැබැයි නැවත් දැන් ගිහිල්ලා අන්න. නැව ගිහිල්ලා ඉක්මනට ඇමරිකාවට. අන්න පොඩි ගැටලුවක්. ඒතර නවභාරපත නැතුව ඇමරිකාවේ ජෝන් දන්නේ නැහැ. ඇත්තටම එයාට මේ නැවේ ගෙනල්ලා තියෙන බාණ්ඩ ටික මොනවද කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් මේ අවලෝකන පත කියන එකක් හදලා අවලෝකන පත කියන එක ෆිල් කරලා ඒක රේගු නිලධාරීන්ට ලබා දෙන්න. රේගු නිලධාරීන්ට ලබා දෙන්න. ඒක නිකන් අවසර ඉල්ලමින් සකස් කරන ලියවිල්ල. ඒක කරන්නේ ඔයාට නවභාරපත ඇවිල්ලා නැහැ. නමුත් ඔයා ගිහිල්ලා මේ බාණ්ඩ ටික රේගුවට ගිහිල්ලා බලන්න අවසර ඉල්ලන. බලලා ආනයන සටහන් කරේ හදාගන්න. ආනයන සටහන් කරේ තියෙන්නේ රේගුවට ජෝන්ගේ නමට ඇමරිකාවේ වරායට ආපු බාණ්ඩ පිළිබඳ විස්තරය. එතකොට ඔයාළඟ බැංකුවත් එක්ක කරපු ගනුදෙනු වල ඩොකියුමන්ට්ස් වගේ දේවල් තියෙනවා. ඒ වගේ විස්තර තියෙනවා. ඔයාට ඒ දේවල් එහෙම ඉදිරිපත් කරලා මේ අවලෝකන පත හදලා ඒ පර්මිෂන් එක ඉල්ලලා තමයි මේ අවලෝකන පත හදන්නේ. ඒක හදලා රේගු නිලධාරීන්ට දුන්නාම එයාලා ඔයාට පර්මිෂන් දෙනවා යම්කිසි ගාණක් අය කරනවා. හරිද? යම්කිසි ගාණක් චාර්ජ් එකක්. එතකොට ඒක බලලා ඔයාට ගෙහිලා බාණ්ඩ ටික බලලා ඔයාගේ ආනයන සටහන් කරේ හදලා රේගුවට ඉදිරිපත් කරාම එයා ඔයාගේ බාණ්ඩ ටික නිදහස් කරලා දෙනවා. හරිද? මේ සියලු දේවල් වල විකල්ප තමයි මේ දාලා තියෙන්නේ. අවභාරපත ලැබුණේ නැත්තම් වෙන විදියකට මේ බාණ්ඩ ටික එළියට ගන්න. කැපබල බලපත්‍රය. කැපබල අපනයන කරුවට විනිමය බිලක් කල්පිරීමට පෙර වට්ටම් කර මුදල් ලබා ගැනීමට අවශ්‍ය වූ විට අපනයන නවභාරය පිළිබඳ අයිතිය බැංකුවට පවරමින් භාවිතා කරන ලිපියයි. ආනයනකරු බිල අගරුකොරොත් නවභාරයේ අයිතිය බැංකුවට පවරාදීම මේ තුළින් සිදුවේ. සාමාන්‍ය විනිමය බිලක් වට්ටම් කිරීමක් ගැන තමයි මේ කතා කරන්නේ. දැන් මම ලංකාවේ මම ෂර්ට් 100 හදලා ජෝන්ට යවුවා ඔන්න. ෂර්ට් 100 හදලා ජෝන්ට යවුවා. ඒතර ජෝන් මට සල්ලි ගෙවන්නේ නෑනේ එකපාර. මුලින්ම මට පොඩි ගාණක් ගෙවනවා. ඕඩර් එක කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ පොඩි ඇඩ්වාන්ස් එකක් ගෙවනවා. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා තව ගාණක් ගෙවනවා. ඊට පස්සේ තමයි ඕඩර් එක ගියාට පස්සේ තමයි ආ බලලා තමයි ෆුල් ගාණ සෙටල් කරන්නේ. හැබැයි ලංකාවේ මට මේ පොඩි සල්ලි හදිස්සියක් වෙලා මම මගේ බැංකුවත් එක්ක කතා කරලා බලන්න මෙහෙම මේ මම අර ඇමරිකාවේ ජෝන්ට යවූ මේ බඩු ටික තියෙන්නේ. ඔයා මේ බඩු ටික තියාගෙන මට මේ බඩු වල සල්ලි ටික දෙන්න. මම බඩු වල අයිතිය බැංකුවට පවරලා මම සල්ලි ටික ඉල්ල ගන්නවා. බඩු වල අයිතිය බැංකුවට පවරලා මම සල්ලි ටික ඉල්ල ගන්නවා. ඕක තමයි මේ කරන්නේ නවභාරපතේ. කැපබල ලිපියෙන් විනිමය බිල කල්පිරීමට පෙර වට්ටම් කරලා මුදල් ලබා ගන්න. බැරි වෙලා හරි ජෝන් කිව්වොත් මට මේකට සල්ලි ගෙවන්න බැහැ කියලා එතකොට බඩුවල අයිතිය බැංකුවට පවරනවා. බඩුවල අයිතිය බැංකුවට පවරනවා. යම්කිසි අලාභයක් වුණොත් එතනත් මම ලංකාවේ මම මගේ කමර්ෂල් බැංකුවෙන් අර සල්ලි ටික ගන්නෙ. මමනේ ලංකාවේ මමනේ කමර්ෂල් බැංකුවට බඩුවල අයිතිය දීලා ඒ අදාළ වටිනාකම ඉල්ල ගන්නෙ. බැංකුවට මොකක් කරේ අලාභයක් ඒත් වුණොත් මම ඒක ආයි පියවන්න ඕනේ. කැපබල ලිපිය. ගුදම් බලපත්‍රය. බන්ධිත ගුදම් වල බාණ්ඩ තැන්පත් කළ පසු ගුදම් අධිකාරී විසින් නිකුත් කරන ලියවිල්ලයි. මම ගිහිල්ලා මේ වරායේ ගුදමක් ගන්නවා. ගබඩාවක් ගන්නවා. ඒ ගබඩාවේ බාණ්ඩ තැන්පත් කරාම ඔයාට දෙන එක නිකන් ඔයා ගිහිල්ලා මේ නිකන් බින් කාඩ් පොත වගේ එකක්. ඔයා ගිහිල්ලා ගබඩාවේ තියෙන බාණ්ඩ පිළිබඳ විස්තරයක්. ඔයාගේ නමට රේගුවේ ගබඩාවේ තියෙන බාණ්ඩ මෙච්චරක්. ලංකාවේ මෙයා මෙන්න මේ බාණ්ඩ ටික මේ ගබඩාවේ දාලා තියෙනවා. මේක තමයි තියෙන බාණ්ඩ ටික කියලා තියෙන විස්තරය තමයි ගුදම් බලපත්‍රය. සහ විනිමය බලපත්‍රය කියන්නේ විදේශ සැපයුම් කරුට මුදල් ගෙවීමට පෙර ඒ සඳහා විදේශ මුදල් ලබාගත යුතුය. එසේ ලබාගත් විදේශ මුදල් වලින් විදේශ සැපයුම් කරුවන්ට මුදල් ගෙවීමට පෙර ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුය.
එසේ ලබා ගන්න අවසරය විදේශ විනිමය බලපත්‍රයයි. දැන් මම කිව්වා මිලියන 100ට වඩා ගනුදෙනුවක් කරනවා නම් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් විශේෂ අවසරයක් ගන්න ඕනේ කියලා. මම ඔන්න කාර් 10ක් ගෙන්නනවා ජපානි දන් කාර් 10ක් ලක්ෂ 1000ක් විතර එන මිලියන 100ට වඩා වැඩි මේ ගනුදෙනුව මම ගිහිල්ලා දැන් ජපානයට මම සල්ලි ගෙවන්න බෑ. කාර් 10ට ජපානට සල්ලි ගෙවන්න. මම ගිහිල්ලා අන්න එයාගෙන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍රයක් ඉල්ලගන්න මට මෙහෙම ගනුදෙනුවක් වුණා මම මෙයාට සල්ලි ගෙවන්න ඕනේ. ඩොලර් මම මෙච්චරක් ගෙවන්න ඕනේ. මම ශ්‍රී ලංකා රුපියල් දෙන්නම් ඔයා මට ඩොලර් ලබා දෙන්න අර ගනුදෙනුව කරන්න. අන්න ඒ බලපත්‍රය තමයි විනිමය බලපත්‍රය කියලා කියන්නේ. විදේශ සැපයුම් කරන්න මුදල් ගෙවීමට පෙර ඒ සඳහා විදේශ මුදල් ලබා ගත යුතුය. එසේ ලබා ගන්නා මුදල් වලින් අරයට ගෙවන්න පෙර අපි ලබා ගන්න ඒ බලපත්‍රය තමයි විනිමය බලපත්‍රය. හරි. අපි ආනයන ලියකියලු ටිකත් කතා කරා. ආනයන වෙළඳාමේ භාවිතා වෙන ආනයන බලපත්‍රයේ ඉඳන් විනිමය බලපත්‍රය වෙනකන් ඉක්මනට බලාගෙන ඉන්න. විනාඩි 3-4ක් අරගෙන ඉක්මනට බලාගෙන ඉන්න. සහ ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න ටික ඉක්මනට කරන්න. ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා ඉක්මනට කරන්න. බලන්න විනාඩි 2-3ක් අර ඉක්මනට බලා ගන්න. ඉක්මනට ඉවර කරා මේව සාමාන්‍යයෙන් ගොඩක් වෙලා අරන් කියලා දෙන ඒවා.
හරිද ප්‍රශ්න ටික කරාද මම රිප්ලයි එකක් දාන්න ප්‍රශ්න ටික දාන්න කරාද ටිකයි තියෙන්නේ 5යි තියෙන්නේ ලොකු අමාරුවක් නෑ මේ ටික නම් හරිද